ධර්ම දේශනාව අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්තැල්ල ශ්‍රී පුණ්‍යෝදයහාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපට වටහා දෙන්නට අවසරය අපේ හඳුරන්නේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච නින්දාපසංසා සුඛං ච දුක්ඛං ඒති අනිච්ඡා මනුජේසු ධම්මා සස්සතෝ විපරිණාම ධම්මෝති. එම නාලිකාව ඔස්සේ ධර්මදේශනාවන්ට සවන් දෙන අසන නරඹන සදහබර පින්නතුනි, පසුගිය සති කීපය තුල අප ධර්මදේශනාවන් කීපයක් කරමින් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මෙහි ගැඹුර පැහැදිලි කිරීමට, හරය පැහැදිලි කිරීමට, ඒ වගේම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා යොදාගත් හැකි ආකාරය පැහැදිලි කිරීම සඳහා උත්සාහයක් ගනු ලැබුවා. ධර්මයේ සඳහන් වෙනවා න්‍යාය දහසක් තියෙනවා කියන වචනයක්. ඒ වගේ මේ සෑම දේශනාවක්ම කෙනෙක් දැනගත යුතුයි කියලා අනිවාර්ය නැහැ. නමුත් කිසියම් දේශනා න්‍යායකින් තේරුම් ගත යුත්තේ තේරුම් ගන්න ඕන. එබැවින් තමයි අප එක් එක් සූත්‍ර දේශනා, එක් එක් ගාථා පාඨ භාවිතා කරමින් මේ කරුණ විවිධ අයුරින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මාර්ග 30කින් ගියත් එක මලකට වැටෙනවා වගේ අවසන් වෙනකොට එකම තැනකට තමයි ප්‍රවිෂ්ඨ වෙන සකස් කරලා තිබෙන්නේ. ඒ ධර්මදේශනා පිළිබඳ වඩාත් විමසිල්ලෙන් බැලුව කල වැටහෙන දෙයක් තමයි එදා ඒ හිටිය සමාජයේ විවිධ වෘත්තීන්හි යෙදී සිටි අයගේ වටහා ගැනීමේ පහසුව සඳහා ඔවුන්ගේ වෘත්තීන්ට අදාළ වචන නාමාවලි භාවිතාවෙන් මේ කරුණු කර පැහැදිලි කරලා තිබෙන බව. අදටත් ඒ බඳු ස්වභාවයේ ඉන්න අයට ඒ ධම් ගැලපෙනවා. රූපී ධාන හෝ අරූපී ධාන හෝ ලබා ඇතිනම් තමයි ඒ න්‍යාය අම්මායට ගැලපෙන්නේ. නමුත් අපට මොන ගැස්සෙන්නේ, අපට සවන් දෙන්නේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කරන අය. මෙබැවින් ඔවුන්ගේ ජීවිතයේ ගැටුම් ගැටලු අසහනයන් වලින් ඔවුන්ව දවා ගැනීම සඳහා එදිනෙදා සොකී ගත කරන ජීවිතය තුළම සැනසෙලි ජායක ජීවිතයක් ගත කිරීම සඳහා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ මෙම දහම් න්‍යාය කෙසේ යොදාගත යුතුදැයි තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. තමාට ගැලපෙන්නේ කෙබඳු න්‍යායක්ද කියන මේ කරුණ ශ්‍රාවකයා වටහා ගන්න වෙනවා.
ඔබට මතක නම් තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා කියන මේ ගාථා පදේ අසහනෙන් නිදීම සඳහා ඔබ කළ යුත්තක් නැත්නම් කරන්න ඕන. තථාගතවරු ඒ සඳහා මාර්ගෝපදේශකත්වයේ සපයනවා පමණයි. ලෝකේ පවතින වෙනත් සමයන් සඳහන් කරන පරිදි ගැලවීම් කරුවෙක් වන්නට උන්වහන්සේට හැකියාවක් නැහැ. බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ කියන වචنين පැහැදිලි කරලා දාරනවා. උන්වහන්සේ අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවන්නේ. උන්වහන්සේ මිදී අන් අය මුදවන්නේ. මේ මිදෙන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම තමයි මා කල්පනා කරන ආකාරයට පුරා 45 වසක් ඒ පුද්ගලයන් අලලා දේශනා කොට තිබෙනවා. මේවට අප කියන්නේ සූත්‍ර දේශනා කියලා. සූත්‍ර දේශනා වලට පරිබාහිරවත් ධම්මපදේ වැනි ගාථා උදව් කරගත්තම ඒක ගාථා පද 4ක හෝ එක පදයකත් අවශ්‍ය කරන්නා වූ මේ දහම් න්‍යාය පටහා ගැනීමේ හැකියාව තිබෙනවා. පසුගිය දේශනා කීපයට ඔබ සවන් දුන්නේ නම් ඒ දැක්මද ඒ දැනුමද ඒ අවබෝධය උපයෝගී කරගෙන අද අප මේ පැහැදිලි කරන්න උත්සාහ කරන දේශනාවට සවන් දෙන්න. ඔබ සවන් දෙන්නන් අතර නවකෙක් නැත්නම් අලුත් කෙනෙක් නම් ඔබටත් මට යෝජනා කරන්න තිබෙන්නේ ධර්මයේ තේරුම් ගැනීම සඳහා දැනගත යුතු වචන කීපයක්, වචන මාලාවක් තිබෙනවා. ඒ සමහරට පාසල් අධ්‍යාපනයේ, දහම් පාසල් අධ්‍යාපනයේදී යම් ආකාරයකින් ලැබී තිබෙන්න පුළුවනි. ඒට අමතරව ඊවායේ අරුත් ක්‍රමෙන් තේරුම් ගන්න ඕන. ඇතැම්හු කරන ප්‍රකාශයක් තමයි අපි මේ කරන ධර්මදේශනා නොතේරෙන බව. අප හැකිතාක් දුරට මේ දේවල් සරල කරලා දේශනා කරන්නයි උත්සාහ කරන්නේ. නොතේරෙන බව කියන එකෙන් කියවෙන්නේ අපි කියන දේවල් නොතේරෙන බව නෙවෙයි. ඔවුන් ඒවා වටහා ගැනීමට අවශ්‍ය තරම් අවබෝධයකට පැමිණ නැති බව. අපේ වත්මන් බෞද්ධ සමාජය දැස බැලුවම ඔවුන් පාරම්පරික බෞද්ධ එසේ වුවද ඔවුන්ට ආමිෂ පූජාමේ පැත්තට එහා ගිය ගැඹුරු අවබෝධයක් තියෙන සංඛ්‍යාව ටික දෙනෙක් බව අපට වැටහෙනවා. පාරම්පරිකව Tamanගෙන් විහාරස්ථානයට කෙරෙන්න ඕන කාරණා කටයුතු ටික කිරීම, ඉඩකඩක් ලැබුණොත් පොහොය දවසක මල් පහන් පුදන්ට විහාරස්ථානයට යාම වැනි ඊට එහා කරුණක් ගැන නොසිතන බෞද්ධයිනුත් නැතුවා නොවේ. නමුත් අප මේ පැහැදිලි කරන්න දරන උත්සාහය තියෙන්නේ ඔබට ඔබව තේරුම් ගැනීමට ඉඩ ලබා දීම. එබැවින් මේ ගමනේදී අප අපෝණයෙන් කළ යුතු විශේෂිත කාර්යයක් තිබෙනවා. ඒ කාර්ය තේරුම් ගැනීම සඳහා තමයි ධර්ම ශ්‍රවණය අවශ්‍ය වෙන්නේ. අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතේ පවතිනා වූ සූත්‍ර දේශනාවක් උදව් කරගෙන ඇතැම් විට චතුක්ක නිපාතේ නොවෙන්න පුළුවන්, අටක නිපාතේ වෙන්න පුළුවන්. අද මේ ධර්ම දේශනාව මා මෙතෙක් කළ න්‍යායන්ත වෙනස් ක්‍රමයකින් පැහැදිලි කරන්න කල්පනා කරනවා. මේ සූත්‍රයට කියන්නේ ලෝක ධම්ම සූත්‍රය කියලා. ලෝක ධම්ම සූත්‍ර දෙකක් තිබෙනවා. පඨම ලෝක ධම්ම සූත්‍රය, ဒုတိ ය ලෝක ධම්ම සූත්‍රය. මේ සූත්‍ර දේශනා එක තිබෙන විට පළවෙනි කරුණ දේශනාව ටිකක් සාරාංශයි. එම කොටසක් සහිතව දෙවන සූත්‍රයේදී ඊට වඩා සවිස්තරව දේශනා කරලා තිබෙනවා. ඒ බැවින් අපි අද ဒုတိ ය ලෝක ධම්ම සූත්‍රය තමයි ඔබට පැහැදිලි කිරීම සඳහා එහි අග සඳහන්ව තිබුණා වූ ගාථාවක් මාතෘකා පාඨයේ වශයෙන් යොදා ගන්න ලැබුවේ.
භික්ෂුන් වහන්සේලා අමතන තිලෝකර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. අත්තයිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තති අනුපරිවත්තಂತಿ ලෝකෝච ඉමේ අට ලෝක ධම්මේ අනුපරිවත්තති. මෙන්න මෙතන ඔබ දන්න වචනයක් මේ තියෙන්නේ. මෙන්න මේ ලෝක ධර්මයන් ලෝකේ අනුව පෙරලෙනවා. ලෝකයක් එමාට රෝධම අනුව පෙරලෙනවා. දලෝධම අනුව පෙරලෙනවා. අටයි මේ. එන්න මේ අට කියන එකක් පැහැදිලි කරලා තිබෙනවා. මේ අට නම් ඔබ දන්නවා. නමුත් මේක ලෝක ධර්ම කියන ස්වභාවය තේරුම් ගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. අර ගාථාවේ සඳහන්ව තිබුණා වූ ලාභය අලාභය සැප දුක නින්දා ප්‍රශංසා යසායස් කියන මේ කාරණා හතර අට ලෝකේ පවතිනා වූ ධර්මතාව වශයෙන් උත් වෙනස් වෙන ධර්මතාව වශයෙන් උත් පැහැදිලි කරලා තිබෙනවා. කතමේ අට මොනවද මේ අට කියන ප්‍රශ්නෙට උන්වහන්සේම උත්තර දෙන්නේ ලාභෝච අලාභෝච නින්දාච ප්‍රශංසාච යසස සස්තෝච ආයසෝච සුඛංච දුක්ඛං කියලා. එන් කියන්නේ ලාභයේද අලාභයේද සැපද දුකද නින්දාවද ප්‍රශංසාවද යසසද ආයසද කියන වචන ටික. නමුත් අප මෙතන තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. මේ ලෝක යන ව්‍යවහාරය ත්‍රිපිටකයේ තියෙන ආකාරය සඳහා ලෝකයා භාවිතා කරන ආකාරය දෙආකාරයක් වෙනවා. වර්තමානයේ අපි ලෝකවාසී ජනතාව ලෝක බෞද්ධ සංස්කෘතිය කියන වචනේ භාවිතා කරපුවාම අප ජීවත් වෙන ලෝකය ගැන කතා කරන්නේ. නමුත් මේ ලෝක කියන වචනෙට පවතිනවා තවත් අරුතක්. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලා කියනවා. කැඩෙන විදින නිසා තවත් ආකාරයකට සඳහන් කරනු ලබනවා ලෝකස්ස වික්කවේ සමුදයංච අත්තගමංච දේශස්ථාමි කියලා ලෝක සූත්‍රවල. එවිට ලෝකය anu ඇසට රූපයක් හමු වන විට සිදුවෙන දේ. කනට ශබ්දයක් හමු වන විට සිදුවෙන දේ. නාසයේදී ගන්ධයක් හමු වන විට දක්වන ප්‍රතිචාරය. දිවට ලැබෙනා වූ රසයක් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය. ඒ වගේම කායට ලැබෙනා වූ පහසක් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය. සහ මේ පහ උදව් කරගෙන ළමා කාලයේ පසු යන විට කෙනෙකුට මේ පහ නොමැතිවත් මේ අරමුණු ගන්නට පුළුවන් ස්වභාවයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා මනෝද්වාරය කියලා. මනෝද්වාරයෙන් ඉන්නා වූ අරමුණක් සම්බන්ධයෙන්ද දක්වන ප්‍රතිචාරය. එතකොට මෙන්න මේ සිදුවීමට තමයි බුදු සමයේ ලෝක කියලා කියන්නේ. එතකොට ඒ ලෝක ස්වභාවයන්ට ස්වභාව කියන වචනේ තේරුම එහි හැටි කියන එකයි හොඳින් තේරුම් ගන්න එක. ඊට අයත් ස්වභාවයේ කියන එකේ තේරුම ඊට අයත් හැටි කියන එකයි. ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි දෙයක් නැහැ. සිදුවීම් මේ දේවල්. නමුත් මේ සිදුවීම් ඒ ආකාරයෙන් තේරුම් ගන්න නැතුවම මේ සිදුවීම් Tamanට කැමති ආකාරයකින් බෙදීමකට ලක් කරගනු ලබනවා. ඇතැම් විට ඇලීම් වලට ලක් කරගනු ලබනවා. ඇතැම් විට ගැටීම් වලට ලක් කරගනු ලබනවා. මෙන්න මේ ස්වභාවයන් කෙනෙක් තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී මේ අට පිළිබඳව පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවඳු අරුත් විග්‍රහයක් කරනු ලබනවා. අස්සතෝතු පුතුක් ජනස්ස
uppajjati ලාභෝපි අලාභෝපි අයසෝච ආදී වශයෙන් මේ සමාජයේ ඉන්න පුද්ගලයෙක් නම් කරනු ලබනවා අසුතවත් පුතග්ජන කියලා. ඔහුට අපි හිතින් සඳහන් කළා වූ ලාභාලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා යසායස කියනා වූ මේ ධර්මතාවයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ ලෝකේ ඉන්න අය අතර ඉන්නවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ඉහත සඳහන් ආකාරයෙන්ම ලෝක ධර්මතාවයන්ට මුහුණ දෙන්නට සිදු වෙන බව එහි සඳහන් වෙලා පවතිනවා. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ඉදිරිපත් කරන කරුණක් තිබෙනවා. මේ අසුතවත් පුතග්ජනයා සහ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ලෝක ස්වභාවයන්ට මුහුණ දීමේදී කෝ විශේෂතෝ කෝ අදිප්පායසෝ කියලා. එහි තියෙන විශේෂත්වයක් තියෙනවද? වෙනසක් තියෙනවද? නානාකරණන්ති. විවිධත්වයක් පවතිනවද? අන්න එහෙම මේ විවිධත්වයක් පවතින බව තමයි උන්වහන්සේ පැහැදිලි කර වදාළන්නේ. මෙහිදී අප මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මීට මුහුණ දෙන ආකාරය විස්තර කරමු පසුව. අසුත පුතග්ජනයා කියන පුද්ගලයා කවුද කියන එක පිළිබඳව තේරුම් ගන්න වෙනවා. වර්තමාන සමාජයේදී බහුතරයකගෙන් ප්‍රශ්න කළොත් අපි තාමත් පුතග්ජනයි කියන වචනය බහුතරයකින් ලබා ගන්න පුළුවන්. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව පුහුදුන් කියන වචනකුත් පාවිච්චි කරන ලබනවා. මේ පුහුදුන් කියන ස්වභාවය තුලත් ඉතා හොඳ අය, ඉතා සිල්වත් අය, ඉතා උගත් අය ඉන්න පුළුවන්. ගිහි පැවිදි ભેදයකින් තොරව. එයින් කියවෙන්නේ පුද්ගලයෙක් වශයෙන් සංවර නොවන අය තුල සහ පුද්ගලයෙක් වශයෙන් Tamanට පැවරී තිබෙනා වූ සීල සමාදානයන් ඔස්සේ සංවර වන අය තුලත් ඒ සංවර උනත් නොඋනත් මේ පුහුදුන් භාවය කියන එක රජ යන බවයි. තවත් ආකාරයකින් පැහැදිලි කරනවා නම් ඔවුන්ට පෙනෙන්නේ මෙන්න මෙහෙමයි. මෞකසකින් මෙහෙම මෙලවෙලිය දකින්න ලදරු ළමා තරුණ මැදිවිය මහලු ආදී වශයෙන් ජීවිතයක් ගත කරනවා. අවසානයේ මේ යනවා. එතකොට උපදින කෙනාම ඉඳුල් කට ගෑමට, අකුරු කියවීමට, අධ්‍යාපනයට, විවාහයට, රැකියාවට, දරුවන් ලැබීමට, ලෙඩවීමට මුහුණ දී අවසානයේ ජීවිතෙන් සමුගන්නවා. අන්න එහෙම උපතේ සිට මේ යන තැන දක්වාම මේ එක් පුද්ගලයා තුළ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා අය. ඔහුට මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වෙන්නේ කියන මේ පුද්ගල ස්වභාවයකටගත් අත්දැකීම ඇති එක තමයි අසුතවත් පුතග්ජන කියන එක කියන්නේ. අසුතවත් කියන එකේ තවත් අර්ථයක් තිබෙනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාළා වූ සුතවත් භාවයේ පිළිබඳ අවබෝධය නැති කියන එකයි අසුතවත් කියලා කියන්නේ. අල්පසුත කියලා ගන්නත් පුළුවන්. අල්පසුත බහුසුත කියන වචන දෙකෙන් පෙන්වන්නේ දැක්මෙන් පටු දැක්මෙන් පුළුල් කියන එක. එතකොට මේ අල්පසුත භාවය කියන එක උගතෙක් වූ පමණින් නැතිවන්නේ නැහැ. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළා වූ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනය ස්කන්ධ ධාතු ආයතනයන් පිළිබඳ අවබෝධය නැති අයට තමයි මේ අසුතවත් පුතග්ජන කියලා කියන්නේ. අපි ඒවා පැහැදිලි කරමු සුතවත් ආර්ය ශ්‍රාවක ස්වභාවය යටතේදී. දැන් මෙතන අපි ගන්නට ඕන මේ අසුතවත් පුතග්ජන පුද්ගලයාට බුදු පියාණන් වහන්සේ වදාරනවා
මේ කියන කරුණු 4 උපදිනවායි කියලා. කරුණු 8. මේ 8 වෙන වෙනම විග්‍රහ කරන්න අපට කාලය ගන්න බෑ. එබැවින් අපි මේ කරුණු 8 4ට බෙදලා තේරුම් ගනිමු. ලාභය, ප්‍රශංසාව, කීර්තිය, යසස. සැපත, යසස. ලාභය, ප්‍රශංසාව, සැපත, යසස. අලාභය, නින්දාව, ආයස, දුක. මා බෙදුව ආකාරයේ මා හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති. කැමැති 4ක් සහ අකමැති 4ක්. මේ ලෝකේ ජීවත් වෙන විට කෙනෙක් ලාභයකට කැමතියි. ප්‍රශංසාවට කැමතියි. යසසට කැමතියි. සැපතට කැමතියි. එබැවින් ඒවා පරිග්‍රහණය කරගන්නව නැත්නම් ළමා කාලයේ පසුවීමක් සමග ඒවත් සමග කිසියම් ආකාරයක ඇල්මක් ඇති කරගනු ලබනවා. උදම් වීමක් හුරු වෙනවා ඒවට. ජයග්‍රහණී උදම් වීම ඔබට දකින්න පුළුවෙනි. ඒ වගේම අපි කතා කළා වූ ඉතුරු 4. අලාභය, නින්දාව, ආයස, දුක. මේවත් තපොහොර දෙන්න සිදු වෙනවා. එවන තත්වයකදී අර වගේ උදම් මනන් නැතුව කය, මුහුණ, සිත අකුලා ගන්නා බවක්, මුහුණේ පේකරු බව අතුරුදහන් වෙන බවක්, ඒකට අකමැති බවක් පෙනෙනවා. විශේෂයෙන් ඔබ නරඹන ක්‍රීඩා වැනි තරඟවලදී ජයග්‍රහණයේදී ඇතැමුන් ප්‍රමාණය ඉක්මා උදම් වෙන ආකාරයක්, පරාජයක් ආසන්න වෙන දැක්කම සිටි අසුන් වලින් නැගිටි තරඟය අතහැර දමන යන ආකාරයක් උදාහරණ වශයෙන් ගන්න. ප්‍රිය අප්‍රිය බව. මෙතනදී අප මේ වචන වලට යම් කිසි අරුතකුත් ලබා දෙන්න ඕන. ලැබීම, ලාභය. ලාභ කියන එකේ තේරුම ලැබෙන දේවල් කියන එක. ලැබීමේදී ජයග්‍රහණයක් ලැබුණොත් පරාජයක් හිමි වෙනවා. ලැබුණ දෙයක් රැක ගන්න හරි අමාරුයි කියනවා. තරඟ කරලා ලබා ගන්න පහසුයි කියනවා. ලබා ගත්තම ඒක රඳවා ගන්න හරි අපහසුයි කියලා කියනවා. යසසේවත් කීර්තිය. අපි කැමති දෙයක්. ආයස කිව්වහම එතකොට එහි අපකීර්තිය. ප්‍රශංසාව කිව්වහම උදම් වෙන්න පුළුවන් කරුණක් අපට. නින්දාව කිව්වහම එහි විරුද්ධ පැත්ත. සැප කිව්වහම ඔබ දකින්නා වූ සුඛය. ඒවාම අහිමීම තුළ වියෝග ආදී දුක් කාරණා ආපුවම කම්පණයටපත් වීම දුක. සාරාංශ වශයෙන් අපි පැහැදිලි කළේ. දැන් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාරන්නේ අස්සතෝ පුත පුතුජනස්ස උප්පජ්ජති ලාභෝ. මා එතෙන්ට ඉතිරි කාරණා ටිකක් ගන්නවා. අස්සත පුතක් ජනයාට මේ ලාභය, කීර්තිය, ප්‍රශංසාව, යසස, සැප කියන මේ කරුණු හිමි වෙනවා. ඔහුටම අලාභය, ආයස, නින්දාව, දුක කියන කරුණ හිමි වෙනවා. බුදු පියාණන් වහන්සේ වදාරනවා සෝ න ඉති පටිසංචික්කති. ඔහුට මේ ස්වභාවයන් තේරුම් ගැනීමේ අවබෝධය නැහැ. අවබෝධය නම් මෙහෙමයි පැහැදිලි කරනු ලබන්නේ. මට ලාභයක් ඉපදුනා, මට යසසක් ඉපදුනා, මට ප්‍රශංසාවක් ඉපදුනා, මට සැපතක් ඉපදුනායි කියලා ඒක හේතුඵල ධමයක් වශයෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා කියලා පේනවා. නමුත් මේ අසුත පුතග්ජන ස්වභාවයේදී එහෙම දකින්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ආයසක් අලාභයක් ඉපදුනා, ආයසක් ඉපදුනා, නින්දාවක් ඉපදුනා, දුකක් ඉපදුනායි කියලා ඒවත් හේතුඵල ධමයක් වශයෙන් දකින්න අවශ්‍ය පුළුල් අවබෝධයක් වුන්ට නැහැ. මෙබැවින් මේ අසුත පුතග්ජනයා මේ කාරණාවේදී
චිත්තං පරිදාය චිත්තිත්ථති කියලා කියනවා. සිත ඒකට අනුගත වෙනවා. සිතෙන් කැළඹීමටපත් වෙනවා. අනේක තමයි විශේෂත්වය එතන. පු탁ජන පුද්ගලයාගේ. ඒ සිදුවීම් වලින් ඔහු කම්පණයටපත් වෙනවා. ඒවා සමග ඇලීම් ඇති කර ගන්නු ලබනවා. ඒවා සමග දැවීමක් ඇති වෙනු ලබනවා. අන්න මේක තේරුම් ගන්න වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන විට ධනවත්වත් දුප්පත්වත් උගත්වත් නුගත්වත් පැවිදිවත් ගිහිවත් ස්ත්‍රීවත් පුරුෂවත් මෙන්න මේ කියන ස්වභාවයේදී මේවා සමග ඇලෙන ගැටෙන ස්වභාවයක් ඇතිවීම අසුත පු탁ජන භාවයේදී ජීවිතයේ මුල සිට හුරු කරගෙන ආපු ධර්මතාවයක්. දැන් මෙතන යලිත් මාර මතක් කරපු ආකාරය ඇලීම් ගැටීම් පැහැදිලි කරන්න මෙහෙම ගන්නවා. උපන්නෝ ලාභෝපි අනුරුජ්ජති. අලාභෝපි පටිවිරුජ්ජති. ඊටු හතරටත් එහෙම ගන්න වෙනවා. ප්‍රතිවිරුද්ධ වෙනවා. අලාභයේදී ප්‍රතිවිරුද්ධ වෙනවා. ලාභයේදී ඇලෙනවා. ඒ වගේම යසසේදී ඇලෙනවා. අයසේදී ප්‍රතිවිරුද්ධ වෙනවා. ප්‍රශංසාවේදී ඇලෙනවා. නින්දාවේදී ප්‍රතිවිරුද්ධ වෙනවා. සැපතේදී ඇලෙනවා. දුකේදී ප්‍රතිවිරුද්ධ වෙනවා. ඔබට වැටහෙන්නේ නැති. කැමැති හතරක් සමග සම්බන්ධතාවයක් ඇති කර ගන්නු ලබනවා ඇල්මෙන්. අකමැති හතර සමග සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා ප්‍රතිවිරුද්ධ වීමෙන්. ප්‍රතිවිරුද්ධ වෙනවා කියන එකේ තේරුම ඒ එනවට කැමති නැහැ. ඒ ඈත් කරන්න හදනවා. ඇලෙනවා කියන එකේ තේරුම ඒවා ඈත් වෙනවට අකමැති ඒවා තියාගන්න උත්සාහ කරනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාහරනු ලබනවා මේ අසුත පු탁ජනයාට මෙන්න මේ අනුරෝධ පටිවිරෝධ සමාපන්නෝ මේ ඇලෙන ස්වභාවයේ ගැටෙන ස්වභාවයෙන් යුක්ත වීම නිසා ඔහු ජීවිතය විඳින්නෙක් නොව විඳවන්නෙක් බවට පත් වෙනවා. මේ විඳින සුළු ස්වභාවය ඔබට දැනගන්නට ලැබෙවි. ඔබේ පෞද්ගලික අත්දැකීම් වගේම ඔබට සම්බන්ධ හිතවතුන් වෙන්න පුළුවනි. දූ දරුවන් වෙන්න පුළුවනි. විවිධ අය මේ ස්වභාවයන් පිටුපස ලුහු බැඳ යාමේදී ඔවුන් දක්වන ප්‍රතිචාරයන් සාමාන්‍යයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත් කල දරුවන්ට උගන්වනු ලබන්නේ ක්‍රීඩාව කරන්නට අවශ්‍ය දරා ගැනීමේ ශක්තිය ඇති කරගන්න. එහි ජය පරාජය දෙකම සමානයි, දෙකටම දරා ගන්න ඕනේ කියලා තමයි පුහුණු කරනු ලබන්නේ. ඒත් වත්මන් යථාර්ථයේ නොවන බව ඔබට වැටහෙනවා ඇති. ක්‍රීඩාවේදී ජයග්‍රහණයේදී උදම් වෙන අතර පරාජයේදී ගැටුම් ඇති කරගන්න ආකාරය, විනිසුරුවන්ට පහර දෙන ආකාරය, එක පාසලේම සහෝදර සිසුන් ભેද වෙන ආකාරය ඔබට පේනවානේ. එහෙම නැත්නම් එක ගමේ, එහෙමත් නැත්නම් එක පවුලේ පාසල් දෙකක වෙන්න පුළුවන්. මෙසේ දේශපාලන මතයේත් මේක හොයන්න පුළුවන්. මේ දැඩිව ගැනීම තුළ ඥාතිත්වය, සහෝදරත්වය, එක ගමේ ස්වභාවය, එක පාසල් මාතාවගේ දරුවෝ කියන ස්වභාවයන් අමතක වී ඔවුන් විරුද්ධවාදීන් වෙනවා. මෙන්න මේ දැඩිව ගැනීමේ ප්‍රතිඵලය. එබඳු තත්ත්වකදී ඔබට වැටහෙනවාද ක්‍රීඩාවක ක්‍රීඩා විලාසයේ නරඹන්ට අවශ්‍ය නම් Taman පක්ෂග්‍රාහී නොවි වාඩි වෙන්න ඕන. එවිට දක්ෂයාට පසුන් සමග දුර්වලකමට විවේචනයක්. ඒ කොයි පැත්තද කියන එක නෙවෙයි. නමුත් අප මෙහිදී බහුතරයක් මේ පුහුදුන් කියන අය වාඩි වෙන්නේ Tamanne පැත්තක් තියෙනවා. එහෙනම් මේ පැත්ත දිනන්නම ඕන. නමුත් තරඟය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ජය සහ පරාජය. අනේක දැනගෙන මොහොන දෙනවා නම්
තරගයක් දීමයි කෙරෙන්න ඕන ජය හෝ පරාජය දවසේ වාසනාව සහ උන්ගේ නිර්වද්‍යභාවය තුළ. මේ නිසා ඔබට වැටහෙනවද මේ தත්වයන් සමාජයේ දරා ගන්න බැරි තරමට උත්සන්න වෙමින් ඒවා ක්‍රීඩාවෙන් කෙලවර නොවි වාර්ෂික වෛරයන් කරා යන ආකාරය, පරිගැනීම් කරා යන ආකාරය. ඔන්න අසුත පු탁ජන භාවයේ ස්වභාවය. උන්ට ධර්මයේ කියන එක ලැබිලා නැහැ. දරා ගැනීමේ ශක්තිය කියන එක ලැබිලා නැහැ. මේවා සමග අනුරෝධ විරෝධ සමාපන්න වෙලා. මේකට තමයි කියන්නේ ලෝකෙට ඇලෙනවයි කියලා. දැන් අනුරෝධ විරෝධ සමාපන්නව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා න පරිමුංචති ජාතියා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස. එබැවින් ඔහුට ජාති ජරා මරණ දුක් දුම්නස් ආදී දේවල් වලින් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ වදාලා වූ නිවෙන සැනසෙන ජීවිතයකට අතවනන්නට මේ අටලෝ දහම සමග ඇලීමක් සහ ගැටීමක් බන්ධනයක් ඇති කර ගැනීමෙන් ඉඩකඩ ලැබෙන්නේ නැහැ. මෙන්න වර්තමානයේ සමාජයේ පවතින මේ තත්ත්වයමයි. සීමාව ඉක්මවා යමින් මේවා කෙරෙහි ඇතිවෙනා වූ ඇලීම් ගැටීම් මුල් කොටගෙන නැති ප්‍රශ්න, නැති ගැටුම්, නැති ගැටලු ඇති කරගෙන මිනිසුන් විඳවන ආකාරය. ඒ වගේම විරුද්ධවාදීන් බවට පත් වෙමින් තමා විනාශ වීමට පෙර විරුද්ධවාදීන් විනාශ කරන්න ගොස් දෙපිරිසම විනාශ වී යන ආකාරයක් කාලේ. බලන්න ඕනෑම ශේස්ත්‍රයක් තුළ අපිට මේ සොයා ගන්න පුළුවන් නේ. එබැවින් මේ தത്വයේදී මා දකින්නේ අගතිනාගති කියලා තවත් සූත්‍ර වර්ගයක් තිබෙනවා. ඒක මෙතෙන්ට පැහැදිලි නොකලත් මෙසේ සිදුවන්නේ අගතියට යාමෙන්. ගති කියන්නේ පාර, අගති කියන්නේ වැරදි පාර කියන එක. ඒතකොට වැරදි ආකාරයකට භාවිතා කිරීම නිසා තමයි මේ දුක් හටගන්නේ. ඔබ දන්නවාද සර්පෙක් අල්ලන්න ඕන වැරදි ආකාරය සහ නිවැරදි ආකාරය. සර්පයා මෙල්ල කරන්නේ නැතුව වලගේ පැත්තෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඔහු හිස නමා පෙරලා ඔහුට පහර දෙනවා. නමුත් මේ සර්පෙන් ඇල්ලීමට දන්නා ඒ පිළිබඳව ප්‍රවීණත්වයක් ඇති අය ලියක් තියලා කිසි කරදරයක් නැතුව හිසෙන් අල්ලා ගන්නවා. අත පුරා ඔහුගේ සිරුර වෙරුණට දෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේක. මේ ලෝකේ ජීවත් වීමේදී ධර්මයේ තේරුම් ගැනීම සර්පයාගේ හිසින් අල්ලා ගැනීමක් වැනි ක්‍රියාවලියක්. ධර්මයේ තේරුම් නොගෙන මේවට මැදිහත් වීම සර්පයා විස බව නොදැන වල්ගෙන් අල්ලා ගැනීමක් වැනි ක්‍රියාවලියක්. වල්ගෙන් අල්ලාගත් විට පෙරලා අහුට දෂ්ට කිරීම වගේ මේ ලෝක ස්වභාවයන්හිදී මිනිසුන්ට දුක් වෙන්න කම්පා වෙන්න සිදු වෙනවා. මෙන්න මේ தত্ত্বය තමන් විසින් සාදා ගන්නා தত্ত্বයක්. පෞද්ගලිකව තමන් විසින් මවා ගන්නා தত্ত্বයක්. තිරුවර බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයෙක් ලෝ පහළ වුණේ මේ தত্ত্වෙන් තොරව ජීවිතය ගෙන යන ආකාරය කියා දෙන්න. එබැවින් ඔබ කල්පනා කරන්නට එපා මේ தত্ত্වෙන් තොරව සැනසීම මරණයෙන් මතු ලැබෙන දෙයක් කියා. එබැවින් ඔබ උපකල්පනය කරන්න එපා මේ தত্ত্වය මතු බුදුවරයෙක් හමුවේ ලබාගත් දෙයක් කියා. ඔබට සියල්ල අවශ්‍ය මේ ජීවිතේ අධ්‍යාපනය, රැකියාව, විවාහය, දූ දරුවන්, ගෙවල් දොරවල්, යාන වාහන මේ සියල්ල මේ ජීවිතේ සැප සඳහා. මේ ජීවිතේ මේ කරුණ සැප සඳහා යොදාගත්තා වුවද මේ අසුත පු탁ජන භාවය තුළ මේ ලෝධහමේ හතරකට ප්‍රිය කරන හතරකට අප්‍රිය කරන හෙවත් ඇලෙන ගැටෙන ස්වභාවයට ඔබ මැදිවන්නේ නම් එවිට ඔබට අර බලාපොරොත්තු වන දේවල් වලින් ලබා ගන්න පුළුවන් උපරිම සැනසීම වෙනුවට දුක් විඳින්න සිදු වෙනවා. මේකට කියන්නේ අටලෝ දහමේ කම්පාව කියලා. අටලෝ දහමේ කම්පාව කියන මේ ස්වභාවය තමයි බුදු පියාණන් වහන්සේ දුක කියලා කියන්නේ. බලන්න ඔබට සම්බන්ධ අයගේ අවමගුල් වලදී, පරාජයේදී, නින්දාවේදී ඒවා දරා ගන්න බැරුව සිහිසොන් වී වැටෙන ආකාරය, හදයාබාධ සැදී මියන ආකාරය,
ඒ කම්පනයන්ගේ ස්වභාවය කොතරම්ද කියනවා නම් සමහර අය ඒ මොහොතේම යනවා. සමහර අය රෝගාතුර වෙනවා. සමහර අය ජීවිතේටම සමහර විට එවන දෙයකින් අතහැර දමනවා. මේ කම්පනයේ ස්වභාවයයි. නමුත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාරන්නේ මෙහෙම දෙයක්. මා ඔබට මෙය වෙනත් උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ග්‍රාමීය ව්‍යවහාරයේ තියෙනවා හොඳ උපමාවක්. ඒක තේරුම් ගන්න ඕන නැත්නම් වැටහෙන්නේ නැහැ. වවුලගේ මගුල් ගෙදර ගියා නම් ඒ මගුල් ගෙදර ඒ විදිහට ඉන්න ඕන. කියන්නේ අපේ මගුල් ගෙදර වගේ සුදු ඇතිරි එලලා මේසපොතු තියලා නැහැ. වවුලා ස්වභාවයෙන්ම ඉන්නේ කට පහතට හරවගෙන ගස කෙල්ලිලා මගුල් ගෙදර දවසටත් එහෙනම් එහෙමයි. මම මේ වවුලගේ මගුල් ගෙදර කියන වචනේ උපමා කරනු ලබන්නේ වර්තමාන ලෝකයේ තිබෙනා වූ ලාභාලාභ සැප දුක් නින්දා සංසාරසස කියනා වූ මේ ලෝක ධර්මයන් ස්වභාවයට. එහෙනම් මේ විලෝකයට ආවනම් මේ ධර්මතාවයන් සමග කටයුතු කරන්න වෙනවා. නමුත් ධර්මතාවයන් සමග කටයුතු කිරීමේදී පෘථග්ජන පුද්ගලයාට ඒ ධර්මතාවයන් සමග කටයුතු කිරීමට අවශ්‍ය අවබෝධය නැහැ. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා නේද? අඬුව තියද්දී අත පුච්ච ගන්න කොමටද කියලා. අඬුවක් නැති කෙනා තමයි අත පුච්ච ගන්නෙ. අනිවාර්යයෙන්ම පෘථග්ජන කියන පුද්ගලයා මේ ධර්මතාවමේදී අඬුවක් නැති කෙනෙක් හෙවත් ඊට මුහුණ දෙන්න අවශ්‍ය අවබෝධය නැති කෙනෙක්. අත පුච්ච ගන්නවා වගේ ලෝකයේ දුකක් බවට පත් කරවන්න ලබනවා. නමුත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ඔහුගේ අතට අඬුවක් දෙනවා වගේ මේ තත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය අතහවබෝධය ලබා දෙනවා. මෙවැයින් මා කල්පනා කරනු ලබන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදකින් තොර මේ ලෝක ස්වභාවයට මුහුණ දෙන්නා වූ හැම දිනාටම ඒ බුදු පියාණන් වහන්සේ වදාලා දුන්නා පැහැදිලි කර දුන්නා වූ අකම්පිත ස්වභාවයට මුහුණ දෙන්න අවශ්‍ය අවබෝධය ලබා ගත යුතුයි කියන එකයි. ධර්ම ශ්‍රවණය කරන්ට අවශ්‍ය වෙන්නේ සඳහායි. ධර්ම ශ්‍රවණයෙන් තමයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අප මෙතෙක් පැහැදිලි කරපු කාරණාවලදී ඔබට වැටහෙන්නට ඇති එසේනම් කෙනෙක් හොඳ උනායි කියලා, උගත් උනායි කියලා, ධනවත් උනායි කියලා මේ වෙනස නැහැ. මේ කම්පිත ස්වභාවයන්ට ඒ හැමෝටම මුහුණ දෙන්න සිදු වෙනවා. එබැවින් ඔවුන්ට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ පරිදේව වැළකීම් ආදී මේ සියල්ල ඔවුන්ට අයිති දේවල් බවට පත් වෙනවා. අපේ බෞද්ධ පින්නතුන් බොහෝ විට කල්පනා කරන දෙයක් තමයි ඉපදුනහම දුකයි, ඒ හින්දා උපදින්න නැත්ැනකට ගියාම දුකක් නැහැ කියලා නිර්මිත නිවනක්, හදාගත්ත නිවනක් හදන් ඉන්නේ. සම්පූර්ණයෙන්ම මේ අදහස් වැරදි. තේරුම් ගන්න. ඔබත් තේරුම් ගන්න. බුදු පියාණන් වහන්සේගේ නිර්දේශය පෙන්න නිවීම මරණින් මතු තිබෙන එකක් නෙවෙයි. ඒක මෙහෙම තේරුම් ගන්න වෙනවා. ඔබට යම් තැනක මේ කියපු කම්පනයක් තිබේද? අලාභයේදී හෝ නින්දාවේදී හෝ ආයසේදී හෝ දුකේදී කියමුකෝ. ලාභය නිසා ඇල්මක් නැතිවන්නේ, ප්‍රිය බවක් නේ. ඒ සිදුවීම් වලදීම එවනු කම්පනයක් නැතිව ඉන්නට පුළුවන් හැකියාවක් බුදු සමයෙන් නිර්දේශ කරනු ලබන්නේ. එවිට මට කියන්න තිබෙන්නේ තේරුම් නොගත් පුද්ගලයා මේ සිදුවීමේදී දුක් වෙන කම්පණයටපත් වෙන අතර තේරුම් ගත්ත පුද්ගලයාට එතනදීම කම්පාවක් නැති බව. මේ පිළිබඳව පසුව පැහැදිලි කරන්න තිබෙන වදනක් මට මතක් වෙනවා. ඉක්මන් නොවන්නේ නම් හොඳයි, නොවැටුනොත් කෙලෙස් සහිත සත්‍යයට සංසාරයේ නික්ලේශී පුද්ගලයාට එයම නිර්වාණය. සසර දුකත් නිර්වාණයත් අතර වෙනස අනවබෝධය සහ අවබෝධය පමණයි. මතක තබා ගන්න. අනවබෝධය තුල සසර දුක පවතින්නේ. අවබෝධය තුල දුක නැති වූ තැනත් එතනම බැවිනුයි අපට ඔබට මෙම ධර්ම දේශනාවන් කරමින් වර්තමානයේ ජීවත් වෙන සමාජයට සක්‍රිය වූ බුදුදහමක් තුළින් ලබන්න පුළුවන් ලෝකෝත්තර සැනසීම ළඟා කර දීම සඳහා මෙම ධර්ම දේශනාවන් කරනු ලබන්නේ. වර්තමාන සමාජයේ
ප්‍රශ්නෝත්තරයක්. මේ ලෝකෝත්තර සැනසීම කියන වචනය පසෙක තබා වේදිත සැනසීම එවත් ආමිෂ පූජාවන් තුළින් ලබන්න පුළුවන් සතුටක් පසුපස ලුහුබඳින බව පේනවා. ඒ වගේම මේ ලෞකික ලෝකෝත්තර කියන වචන දෙකේ අරුතත් වැරදි ආකාරයෙන් ග්‍රහණය කරගෙන තිබෙන බව පේනවා. මතක තබා ගන්න. මින් පෙරත් මා හිතන්නේ මේක මේ දේශනාවකදී අප පැහැදිලි කළා. එසේ උදේ අරිත්තතාවක් පැහැදිලි කරන්නම් තේරුම් ගැනීම සඳහා. ලෞකික කියන්නේ ලෝකයික. එක කියන්නේ අයත් කියන එක. ඒක ලෝකයික කියන්නේ ලෝකයට අයත්. ලෝකයට අයත් කියන එකෙන් කියන්නේ බාහිර ලෝකයට අයත් කියන එක නෙමෙයි. අර අපි කතා කරන්නේ ඇසට රූපයක් හමු වීමේදී පෘථග්ජන පුද්ගලයා ඒ රූපය හොඳයි සපයි සාන්තයි කියලා ඒ සමග ඇලෙනවා ගැටෙනවායි කියලා. අන්න එතන තියෙන සුඛය තමයි ලෞකික නැත්තම් ලෝකයට අයත් කියලා කියන්නේ. නැත්නම් වේදිත සෝය. මේ වේදිත සෝයේදී විඳින්නෙක් විඳීම බාර ගන්නෙක් ඉන්නවා. විඳින්න කියන්නේ ශරීරය නෙමෙයි. බාර ගන්න කියන්නේ ශරීරය නෙමෙයි මම මෙතන. එහෙම විඳීම බාර ගැනීමක් විඳින්නක් තිබෙනවා. ලෝක කියන්නේ ඒ කාරණේ තමයි. තව වචනයක් මෙතන තිබෙනවා. හිලි නොකල බැවින් මා දැන් මේ පැහැදිලි කරන්නේ නැහැ. ලෝක උත්තර. ඒ ලෝකයේම පවතින උත්තරීතර ස්වභාවය. අන්න බුදු පියාණන් වහන්සේ ලෝට පහළ වී ලෞකිකයේ තුල හිරවි දුක් විඳින්නට නොව එයම ලෝකෝත්තරයක් බවට පත් කරගන්නයි ධර්ම දේශනා කළේ. මෙහි තියෙන තවත් ඒකක ස්වභාවයක් පැහැදිලි කරලා දෙන්න මා කැමතියි. මේ ලෞකික ස්වභාවයේ බුදු පියාණන් වහන්සේ වදාරනවා 16න් එකක් තරම් පුංචි කියලා. කලං නග්ගන්ති සෝරසින් ගාථා කීපයක තිබෙනවා. ලෝකෝත්තර සෝයෙන් 16න් එකක් තරම්වත් නොටි ලෞකික සෝය කියලා. 16න් 15ක් එතකොට ලෝකෝත්තර සෝය. මේ තේරුම් ගත යුත්තේ මේ අසුතක් පු탁ජනයා කියන කෙනාමයි. ඔහු මේ ජීවිතයේ පුරා ලුහුබැඳ යමින් හොයන යම්තාක් සුඛයක් වෙද්ද ඔහුට 100%ක් තරම් විශාලව පෙනුනාට බුදු පියාණන් වහන්සේගේ තක්සේරුට අනුව 16න් එකක් තරම් පුංචි දෙයක්. උන්වහන්සේගේ නිර්දේශය අනුව ගොස් හොයාගත්තොත් මේ අකම්පිත අවස්ථාව ස්ථානීය එතකොට ඔබ සොයන 16න් එකක සොයමින් 15 ගුණයක් විශාල දෙයක් නේ. එහිදී තවත් තැනක තිබෙන වදනක් මට මතක් වෙනවා. ලොකු සැපතක් බලාපොරොත්තු වෙන කෙනා කුඩා සැපත අතහරින්න ඕනේ කියන්නේ. අතහරිනවායි කියන එකේ තේරුම මේ සියල්ල අතහැර ගමෙන් යනවා හෝ නිවසෙන් යනවා හෝ පැවිදිනවා කියන එක නෙවෙයි. අල්ලා ගැනීම අතහැරීම කියන දෙකම සිතේ තියෙන කරුණක්. අප මෙතෙක් වෙලා පැහැදිලි කරමින් සිටින්නේ අසත පු탁ජන පුද්ගලයාගේ ස්වභාවය. මෙවෙයින් අපට ඊළඟ කොටසට යන්න කාලය කියලා මට හිතෙනවා. දැන් විවිධ මේ ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා යසායස කියනා වූ ධර්මතා හමුවේදී අසත පු탁ජන භාවයේ තුල නම් ඉන්නේ ඔහු උගතෙක් නෝගතෙක් ධනවතෙක් දුප්පතෙක් ගිහි පැවිදි කෙනෙක් කියලා වෙනසක් නැහැ. මේ බුදු පියාණන් වහන්සේ වදාලා වූ ජරා මරණ ජාති ආදී මේ දුක් වලින් නොමිදෙන ජීවිතයක් ඔහුට උරුම වෙලා තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන ලැබුවේ කෙනෙකුට අසුත පු탁ජන භාවයේ තුල මේ යන්නට නොවේ. අනිවාර්යයෙන්ම කෙනෙක් සුතවත් අරිය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට ඕනේ. මේ බුදුදහමේ පෙන්වන උත්තරීතර සැනසීම වට ළඟා කර ගැනීමට නම්. දැන් මෙතන පැහැදිලි කර වදාරනවා. සුතවතෝ ආර්ය ශ්‍රාවකස්ස. සුතවත් ආර්ය ශ්‍රාවකයාටත් මේ ලාභාලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා කියන අටලෝ ධම්ම හමු වෙනවා. මොහොන දෙන්නේ කොහොමද කියලා හොයාගන්නට ඉස්සර වෙලා අපිට හොයාගන්න වෙනවා සුතවත් ආර්ය ශ්‍රාවක භාවය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. අන්න මෙතන තමයි අපිට මේ ධර්ම දේශනාවේදී යමක් පැහැදිලි කරන්න තිබෙන්නේ. සුතවත් බහුසුත භාවය. මෙතනදී අපි ඉගෙන ගන්න ඕන වැදගත් කරුණක් තිබෙනවා. අපේ දැක්මට පෙනෙන්නේ අපට ජීවිත එකක් වශයෙන්. එවිට අපට තිබෙන්නේ උපත් එකයි මරණ එකයි. මේ සම්මුතිය හැට පෙනෙන දෙයක්. නමුත් ඔබ ඔබේ දර්ශනපතේ පුළුල් කර ගැනීමේදී කියවන ලද පොත්පත් අතර ඔබට අසන්න ලැබුණාද එක ගඟකට දෙවරක් බහින්න බෑ කියන වචනයක්. මේන් කියවෙන්නේ නිරන්තරයෙන් අපි වෙනසකට භාජනය වෙනවායි කියන එක. අපේ ජීවිතේ එකක් වශයෙන් තිබුණාට ඊයේ අපිට නැහැ. හෙටත් අපිට නැහැ. අපිට දවස් 3ක් වශයෙන් ගත්තම අද පමණයි තිබෙන්නේ. ඊයේ නැහැ. ඊයට යන්න බෑ අපිට කවදාවත්. ඒ වගේම හෙටට යන්නත් බෑ. තවත් මේක කුඩා කරගන්න. ගත වූ කොටස අතීතයේ.
මේ මොහොත පමණයි වර්තමානය. අනාගත කොටස ඇවිදින්නේ අතීතේ ගත වෙලා. තියෙන්නේ වර්තමානයේ පමණයි. මේ වර්තමාන මොහොත තුළ සිදුවෙන සිදුවීම තේරුම් ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ තවත් මරණයක් හඳුන්වා දෙනු ලැබුවා. මේක තමයි අපට නොපෙනෙන බුදු සමය උගන්වනු ලබන වැදගත්ම සිද්ධිය. අප මේ කායික වශයෙන් එක පුද්ගලයෙක් වශයෙන් ඉපදී මියාම සිදු වුණාට චිත්තචෛතසික වශයෙන් අපි ළඟ මොහොතකින් මොහොත උපදින මැරෙන ධර්මතාවයක් සිදු වෙන බව උන්වහන්සේගේ ඉගැන්වීමයි. මා කලකට පෙර ධර්ම දේශනා කරද්දී මේ ස්වභාවය පැහැදිලි කිරීම සඳහා ඔබ දකින්නා වූ දෙයක් උදාහරණ වශයෙන් ගත්තා. ළමා කාලයේදී මමත් සමහර විට මේ දේවල් නරඹන්නට ගොස් තිබෙනවා. වෙසක් තොරන් නරඹන්න. ඔබ නාගරිකව පදිංචි සිටිනම් දැනටමත් මේ දේවල් යනවා ඇති. අද හි තාක්ෂණය වෙනස් වී ගොස් තිබෙනවා. නමුත් පැරණි තාක්ෂණයේ උදව්වෙන් මා මේක මතක් කර පෙන්නන්නම්. ඔබ හිතන්නේ මේ තොරණ චෛත්‍යක හැදෙන්න සකස් කර තිබෙන්නේ කියලා. මේ චෛත්‍ය සංකේතවත් කිරීම සඳහා විදුලි බබළු වැලක් තමයි වටාම සකස් කරලා තිබෙන්නේ. ගර්භයේ කොටස, හතරස් කොටුව කොටස, ඒ වගේම කොට කරල්ල කොට වශයෙන් පිටස්තරින් කිසියම් ආකාරයක බල්බ් වැලක් පෙලක් සම්බන්ධ කරලා තිබෙනවා. එහි තියෙන බල්බ් සංඛ්‍යාව 100ක් හෝ 1000ක් කියලා හිතමු. ඔබට පෙනෙනවාද විදුලිය විවෘත කළ විට විදුලියක් පළවෙනි බල්බයට ඇතුල් වෙන බව? මෙසේ මේ විදුලිය ඔබට ගමන් කරනවා පෙනෙනවා නේද? දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි වශයෙන් අග දක්වාම. ඒක සිදුවන්නේ එක බල්බයක් දැල්වී නිවෙන විට ඊළඟ එක අතරක් නැතුව දැල් වෙන නිසා. ඊළඟට අපේ අසේමාන ඊළඟ එකට එතකොට එතන දැල් වෙනවා. බැඳෙමින් අපට ඇසට පෙනෙනවා දිගටම විදුලියක් ගමන් කරනවා වගේ. නමුත් ඒක මුලාවක් නෙවෙයිද? සිදුවන්නේ එතන එක බල්බයක් දැල්වීම නෙවීම. ඒ සම්බන්ධතාවය ඉවත් වෙනකොට නිවෙනවා. ඒකට අනිත් බල්බයට සම්බන්ධතාවය ඇති වෙනකොට දැල් වෙනවා. එතන දැල්වීමක් නෙවීමක් තමයි බල්බ් දහසක් තිබුණත් සිදු වෙන්නේ. එවිට හැම මොහොතකම මේ විදුලිය පවතින එක තැනක. අන්න ඒ වගේ ජීවිතේ ළමා කාලෙන් පටන් අරන් මරණයෙන් අවසන් වෙන කාලය අවුරුදු 80ක් හෝ 100ක් කියලා ගන්න. සම්මත වශයෙන් ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් පෙනුනාට බුදු පියාණන් වහන්සේ වදාරනු ලබන්නේ කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ඔබ තුල උපදිනවා ස්කන්ධ කියලා කොටසක්. ඒක උපදින කල්හි, දිරණ කල්හි, මියන කල්හි ඔබද ශණයක් පාසාම උපදින්නේහිය, දිරන්නේහිය, මැරෙන්නේහිය. මෙන්න මේ ශණයකින් ඉපදී දිරණ මැරෙන ධර්මතාවය ජීවිතයේ ඒකකයේ වශයෙන් මා හඳුන්වනු ලබනවා. ජීවිතයේ මනින ඒකකය. ඔබට බර මනින්න ඕන නම් ග්‍රෑම් නැමැති ඒකකය ගන්න ඕන. කිලෝග්‍රෑම් කොච්චර මැන්නත් ග්‍රෑමෙන් මනින්නේ. අන්න ඒ වගේ වසර ගණන් මනින්න ඕන වුණාට අවසානයේදී අපිට මේ ඒකකය වන්නේ ඇසට, කනට, නාසයට, දිවට හෝ කයට හෝ මනෝද්වාරයට උපදින්නා වූ අරමුණක් සහ ඒ අරමුණ තුළ පවතිනා වූ විශ්ලේෂණයයි. කොහොමද මේ අරමුණේ විශ්ලේෂණය කියලා කියන්නේ? අපිට අපි කියන රූපයක් පෙනෙනවා, ශබ්දයක් ඇහෙනවා, ගන්ධයක් දැනෙනවා, රසක් දැනෙනවා. එහෙනම් අපි කියන අරමුණු රස විඳිනවායි කියන එක. මේක බුදු පියාණන් වහන්සේ විස්තර කරනු ලබන්නේ මීට වඩා ගැඹුරු අර්ථකින්. මේ අරමුණට අපි කියන්නේ ධර්මයේ රූපේ කියලා. ඇසට හමු වෙන දේ රූප රූපය. කනට හමු වෙන දේ ශබ්ද රූපය. නාසයට හමු වෙන දේ ගන්ධ රූපය. දිවට හමු වෙන දේ රස රූපය. කයට හමු වෙන දේ පොට්ටබ්බ රූපය. සිතට හමු වෙන දේ ධම්ම රූපය. මේ හයෙන් පරිබාහිරව ජීවිතයක් කෙනෙකුට නැහැ. කොතරම් නම් යොදා විවිධ කටයුතු කරනවායි කියලා කිව්වත් හැම විටම මේ පස්දරෙන් හෝ මනෝද්වාරයෙන් ගන්නා වූ අරමුණක් සමග කටයුතු කිරීමයි කරනු ලබන්නේ. එවිට මේ රූපයේ ස්වභාවය පිළිබඳව තව වචන කිහිපයක් එකතු කරනු ලබනවා. කනේ නම් අපි ඒක ගන්න ඕන. කනේ ශබ්ද රූපය. රූපය අපි විඳින්න ඕන. රූපය ශබ්ද රූපය සැප හෝ දුක් හෝ උපේක්ෂාව වශයෙන්. ප්‍රිය ශබ්දයක්, අප්‍රිය ශබ්දයක් වශයෙන්. අන්නේ වින්දනයට තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වින්දනයේ ස්වභාවය හඳුනා ගැනීමට තමයි සංඥා කියලා වචනයක් භාවිතා කරලා තියෙන්නේ. ඒ වින්දනය සමග ඇති වෙන ඇලීම ගැටීමේ ස්වභාවය පෙන්වන්න තමයි සංඛාර කියලා වචනයක් භාවිතා කරලා තිබෙන්නේ. එතකොට ඇලීමත් සංඛාර, ගැටීමත් සංඛාර. මේ රූප වේදනා සංඥා සංකාර හතරින් සිදුවෙන කෘත්‍ය ඒ ආකාරයෙන් හඳුනා ගැනීමට යොදන චෛතසිකයට තමයි විඥාන කියලා කියන්නේ. ඒිට මිනිසාගේ ජීවිතය තුළ නිරන්තරයෙන් සිදුවෙනු ලබන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක ඉදීමක් නැරීමක්. මෙන්න මෙය තේරුම් ගැනීමට තමයි සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවයි කියලා කියන්නේ.
මේ සුතවත් අරිය ශ්‍රාවකෙක් වෙන්නට මත්ෙන් ඔබට ශික්ෂාපද සමාදානය තුළ පුද්ගලයෙක් වශයෙන් සංවර වෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගල සංවරය තුළ පවතින්නේ බුදු පියාණන් වහන්සේ වදාළ ධහම වෙනුවට ඊට පිටස්තර ධමයක්. එබැවින් මේ නික්ලේශී බවට පත්වීම සඳහා උදව් උපකාර වන්නේ නැහැ. උදව් උපකාර වෙනවා පව් සිදු නොවීමට සහ පින් සිදු වී පිනමත් පදනම් කොටගෙන මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉපදීමට. තේරුම් ගන්න මේ කරුණ. නමුත් බුදු සමයෙන් පැහැදිලි කරනු ලබන්නේ සිත අපරිසිදු කරගෙන ඉන්නේ අපි බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ධහම හමු වෙන්නටමත් වෙන්නේ. මේ නිසායි අපට දුක් වැඩි වෙලා තිබෙන්නේ. මේ අපරිසිදු දුක්ඛ මූලයන් සිතින් ඉවත් කරගන්න ඕන. ඉවත් කරගත්ත පුද්ගලයාට තමයි ඔය කියන ජාති ජරා ව්‍යාධි ශෝක මරණ කියන දේවල් ඒවා නැති ඒවා අවලංගු භාවයටපත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. කෙනෙකුට හිතන්නත් බෑ ඒක. ජීවිත අවසානයේ ශරීරයක් බිඳී යනවා. එතකොට මරණයක් නැත්තේ කොහොමද කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ජීවිතේ ශරීරය බිඳී ගියාට අපිට ඒකට මරණය කියලා කියන්නේ නැහැ. අපි ඒකට කියන්නේ පිරිනවන් වඩිනවායි කියලා. ඒ වගේම උන්වහන්සේගේ අපමාද ගාථාවේ ධම්මපදයේ අපමාද වර්ගයේ තියෙන ගාථාවක තිබෙනවා අපමාදෝ අමත පදං. පමාදෝ මච්චනෝ පදං. අපමත්තා න නීයන්ති කියලා. එතකොට එතන අප්‍රමාදය කියන එක නිවනට මගේ ප්‍රමාදය මරණයට මගේ අප්‍රමාද වූ නොමියති කියලා තිබෙනවා. දැන් මේ බුදු පියාණන් වහන්සේ වදාළ අප්‍රමාදය තමයි බුදු බවට පත්වීම හෝ රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීම. එවිට මරණය කියන එකේ බිය මරණය කියන එකේ අකමැත්ත අවලංගු කාසියක් බවට පත් වෙනවා. ඒකයි නමියන්ති කියලා කියන්නේ. ඒකයි එකට වෙන වචනයක් කරනු ලබන්නේ. එවනම් ඔබ කල්පනා කරනවාද මේ සියල්ල සමග ජීවත් වී අඬා වැළපී දුකසේ අකමැත්තෙන් මරණයටපත් වෙනවට වඩා ඒ මරණය ඉන්නට එපා කියා අකමැත්තෙන් සමීප කරගන්නවට වඩා කැමැත්තෙන්ම බයක් සැපකින් තොරව මේ මරණයට මුහුණ දෙන්න. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ වදාළ දහම සරණ වෙන්න වෙනවා. එහෙම නැතුව කවදාවත් බෑ. ඒ දහම තේරුම් ගැනීම සඳහා ඊළඟට ඔබට අවශ්‍ය වෙන කරුණක් තමයි අප මේ පැහැදිලි කරමින් සිටියේ. ඒ තමයි නිරන්තරයෙන් අප ළඟ ක්ෂණිකව රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පහෙන් පහට උපදී නැසන ධර්මතාවයක් හට ගන්නවා. ඒතර මතක් කළ ඊයේ අද සහ හෙට තුනක් වශයෙන් ගත් කල පවතින්නේ අද කියලා මතක් කළා. ඒ වගේම දැන් සහ මොහොතකට පෙර සහ පසු ගත්තාම පවතින්නේ දැන් කියලා ගත්තා. ඔබ ආසන්න වශයෙන් හිතන්න. දැන් වේලාව ඔරලෝසුවේ රාත්‍රී 12යි කියලා නැත්නම් උදෑසන දවල් 12යි කියලා. 12 නම් 12 පැය කටුවත් මිනිත්තු කටුවත් තත්පර කටුවත් ඔක්කොම තියෙන එක තැනක. 11 පැත්තෙත් නැහැ එක පැත්තෙත් නැහැ. අන්න ඒ වගේ තමයි වර්තමානයේ ස්වභාවය. වර්තමාන මොහොත පමණයි. ඒ වර්තමාන මොහොතේ තමයි කෙනෙක් හැදෙන්නේ හරි නැති වෙන්නේ හරි. දියුණු වෙන්නේ හරි පෙරෙන්නේ හරි. දහම් සරණ කරගන්නේ හරි අනිකුත් දේවල් කරන්නේ කළ යුතු දෙයක් නැත්නම් වර්තමාන මොහොතේ කළ යුතුයි. තව කල්ප කෝටි ගණනක් ගත වුණත් මේ ලෝකේ කළ යුතු දෙයක් නැත්නම් කරන්න තිබෙන්නේ වර්තමාන මොහොත පමණයි කියන එක ගැඹුරු නොනින් තේරුම් ගන්න වෙනවා. ඒ වර්තමාන මොහොත බුදු පියාණන් වහන්සේ වදාළ දහම වටහා නොගෙන භාවිතා කරන්නට ගියොත් ඔවුන් කාලකන්ණි නැත්නම් කාලය කන අය බවට පත් වෙනවා. එනිසා කාලේ නොකා ඉන්නට නම් කාලයෙන් ප්‍රයෝජන ගන්නට නම් කාලයේ වර්තමාන කාලයේ විතරයි පවතින්නේ. ඒ මොහොතේ අප මේ දුකින් ගැලවීම සඳහා කුමක් කළ යුතුද? මේ දුක තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා නොදන්නා පුද්ගලයා කුමක් කරනවාද? කියන මේ කරුණු තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේ තේරුම් ගැනීම සඳහා අප අර මතක් කළා වූ ස්කන්ධ පංචකය කියන එක තේරුම් ගන්න වෙනවා. මොහොතක් පාසාම අපි ළඟ ක්ෂණයකින් ඉපදෙන මරණ ධර්මතාවයක් සිදු වෙනවා. මේ ඔබට තේරුම් ගැනීමට පහසුයි මෙහෙම. ඔබගේ මුදල් පසුම්බිය හදිසියේ නැති උනායි කියලා හිතන්න. ඔබ සතුටින් නම් හිටියේ මේ මොහොතේ ඔබේ හදවතේ ඇති වෙන දැවීම කොතරම්ද? අන්න සතුට ඉවත් වී දැවීමක් ඉපදුනා. හිතවතෙක් හෝ එහෙම නැත්නම් ඔබම යම් කිසි තැනක තබා තිබී මුදල් පසුම්බිය හමු වුණා කියලා හිතන්න. එතකොට අර දැවිල්ල මිය ගොස් ආපහු ආයෙත් සහනයක් උපදිනවානේ. අන්න එහෙම මොහොතකට වතාවක් පාසා මෙසේ මේ උපදින නැසන හැඟීම් සමූහයක් තිබෙන්නේ. මේ හැඟීම් වලට මැදි ඒවා පිළිබඳ විඳවන්නේ හැදුනේ කොහොමද කියන එක තේරුම් ගන්න වෙනවා.
මෙතනදී තවත් වෙන වදනක් ගන්න වෙනවා අපට. ඒ තමයි මේ අසුත පුතග්ජන පුද්ගලයා මේ ලාභයේදී ඒ අල්ලා ගන්නවා. ඒකයි ඒකට පෙන්වන්නේ අනුරුජ්ජති කියලා. අලාභයේදී ප්‍රතික්ෂේප කරනවා. ඒක කියන්නේ පටිවිරුජ්ජති කියලා. මෙන්න මෙහෙම මේ අරමුණු වල ස්වභාවයේ කැමැති අකමැති වශයෙන් බෙදා ගන්නට යාමේදී ඔහු ඒ වයින් හදාගනු ලබනවා මගේ ආත්ම කියන සංකල්පයක්. මේ මම යනු මම කියන අකුරු දෙක නොවේ. මේ මම යනු ශරීරයක් නොවේ. මේ මම යනු ලාභයේදී ලාභය අල්ලගත්තාම ලාභය මම. අලාභයේදී අලාභය ප්‍රතික්ෂේප කරාම ප්‍රතික්ෂේප කිරීම මම. ප්‍රශංසාවේදී ප්‍රශංසාව සමග ඇලුනහම ප්‍රශංසාව මම. නින්දාවේදී නින්දාව සමග ගැටුනහම ගැටුම මම. මෙසේ මේ අටටම තේරුම් ගන්න. හතරක් ඇලීම හතරක් ගැටීම. ඒ ගැටීමේදී හදා ගන්නා වූ දෙයක් තමයි මමත්වේ නැත්තම් අහංකාරය කියලා කියන්නේ. ඊළඟට එතෙන් තව වචනයක් ගන්න වෙනවා. මම නම් එය මගේ නම් එය මගේ ආත්මය. එතකොට ලාභයේදී මම වන්නේ ලාභයයි, මගේ වන්නේ ලාභයයි, මගේ ආත්මය වන්නේ ලාභයයි. නින්දාවේදී මම වන්නේ නින්දාවයි, මගේ වන්නේ නින්දාවයි, මගේ ආත්මය වන්නේ නින්දාවයි. අන්න මගේ ආත්ම සංකල්පය තුළ තමයි ඔබට මේ දුක් දෙන්නේ. දැන් ඉතින් මේ මගේ ආත්ම සංකල්පයට පාළියේ ත්‍රිපිටකයේ තියෙන දේ කියලා දෙන්න ඕනනේ. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒතං කියන්නේ ඕනෑම දෙයකට යොදන්න පුළුවන් සර්වනාමයක්. ඒතං ලාභය, ඒතං අලාභය, ඒතං නින්දාව, ඒතං ප්‍රශංසාව, ඒතං සැප, ඒතං දුක. අනේ ඕනෑම දෙයක් එය මමය, එය මගේය, එය මගේ ආත්මය. මේ බුදු පියාණන් වහන්සේ වදාළ ධම නෙමෙයි, මේ ලෝකයා හදාගත්ත ධම. එබැවින් උන්වහන්සේට නමක් යොදනු ලැබුවා. ඒ තමයි මෙසේ ගන්නා ලෝකයේ නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්නවා කියන එක. නিত্য කියන එකේ තේරුම ස්ථිරයි කියන එක නෙවෙයි. එහෙම ඔබ පාඩම් කරගෙන ඇති. නමුත් මා ඔබට කියනවා නিত্য කියන එකේ තේරුම මම කියන එකයි. සුඛ කියන එකේ තේරුම සැප කියන එක නෙවෙයි. සුඛ කියන එකේ තේරුම මගේ කියන එකයි. ආත්ම කියන එකේ තේරුම ආත්මේ ජීවිතය කියන එක නෙමෙයි. ඒ සුඛය මගේ ආත්මය කියන එක. මේ පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙනවා නම් මම විසඳන්නම් මෙසේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ අවුරුදු 35 දී සම්මා සම්බෝධියටපත් වුණා. ඉන්පසු 80 දක්වා කාලයක් ජීවිතය ගත කළා. උන්වහන්සේ ගත කළේ සම්පූර්ණයෙන් මේ කම්පණයෙන් තොරව නිදහස් වුණ ජීවිතයක්. තවත් විදිහකින් කියනවා නම් උන්වහන්සේට හැම ස්කන්ධ පහක් පාසාම අනිත්‍ය අනාත්ම නම් වූ ධර්මතාවයේ ජීවත් වෙන්න පුළුවන් වුණා. දැන් අනිත්‍ය කියන එකේ තේරුම ස්ථිර නෑ කියන එක නම්, දුක කියන එකේ තේරුම දුක නම්, එතකොට බුදු පියාණන් වහන්සේ දුකින් ඉඳලා තියෙනවා නේද අවුරුදු 35 ඉඳලා 80 දක්වා. නමුත් අනිත්‍ය කියන එකේ තේරුම මම නෙවෙයි නම්, දුක්ඛ කියන එකේ තේරුම මගේ නෙවෙයි නම්, අනාත්ම කියන එකේ තේරුම මගේ ආත්ම නෙවෙයි නම්, එවිට මගේ ආත්ම සංකල්පයෙන් පරිබාහිරව ජීවත් වීම තුළ තමයි උන්වහන්සේ සුවසේ ඉඳලා පිටින්නේ. එවිට දුක්ඛ යනු දුක නව, මගේ නොවේ කියන අර්ථය. මම නොවේ නම් මගේ නොවේ, මගේ නොවේ නම් මගේ ආත්මය නොවේ. මේක තේරුම් ගන්න වෙනවා. එතකොට මිනිසාට දුක් ගෙන දෙනු ලබන්නේ අනිත්‍ය අනාත්ම සංකල්පයට පයින් ගසා. පෘථග්ජන භාවය තුළ නিত্য සුඛ ආත්ම සංකල්පය ඔහුගේ ධර්ම වශයෙන් ඔහු පිළිගත්ත නිසා. මෙන්න මේකයි වැරදුන තැන. සමස්ත සමාජයම තේරුම් ගන්න වෙනවා. මිනිසුන් දුකටපත් වන්නේ බාහිර ලෝක ධර්මතා නිසා නෙවෙයි. ඒ ලෝක ධර්මතා බුදු පියාණන් වහන්සේටත් රහතන් වහන්සේලාට අනිත් අයටත් මොහොත දෙන්න සිදු වෙනවා. නමුත් උන්වහන්සේලාට ඒ පිළිබඳ කිසිදු ඇලීමක් ගැටීමක් කම්පනයක් නැහැ. පෘථග්ජනයට කම්පනය තියෙනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකෝ. අපි අනුමාන කරමු ආනන්ද හාමුදුරුවෝ ඒ වන විට සෝවාන් වී හෝ ඉවත් වෙලා හිටියේ නෑයි කියලා. දැන් අර සුන්දරියගේ මරා දැමීම සම්බන්ධයෙන් මිනි මර්ශෝදනා එල්ල වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිසට චෝදනා එල්ල වෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මේ නින්දා දරා ගන්න බෑ, අපි මේ නුවර අතහැරලා වෙන තැනකට යමු. ආනන්දේ එතනදිත් පිරිස නින්දා කරන්න ගත්තොත් තවත් තැනකට යමු. බුදුන් වහන්සේ වදාරනවා නෑ, යම් ගැටුමක් යම් තැනක හටගත්තා නම් ඒ එතන නිරාකරණය කරගන්න ඕන, පලා යාම උත්තරයක් වන්නේ නැහැ කියන එක. මෙයින් පෙන්වන්නේ
ඒ නින්දාව බාරගත් ආනන්ද හාමුදුරුව දුක් කරන බව සහ ඒ නින්දාව පිළිබඳ බාර ගැනීමක් නැති බුදුන් වහන්සේ එහිදී දුකක් නැතුව හිටි බවයි. ඒ ලෝකේ නින්දාව තිබුණා Tamanට මේක වදින්නේ නැහැ. මේ පිළිබඳ හොඳ උදාහරණ වගේක් තිබෙනවා. මේ විසපෙව් ඊතල කියලා තියෙන්නේ. සමහර තැන්වල. විවිධ ඉගැන්වීම් වල ධර්මයේ. විසපෙව් ඊතලයක් විද්දාම ඒක ආපහු හැරිලා ගියයි කියලා කියමනක් තිබෙනවා. සාමාවතී කතාවේ පෙන්නනවා මේ අද වදින්න නැතුව ආපහු ගියයි කියලා. ඔබ හිතනවාද ඊතලයකට ආපහු හැරිලා යන්න පුළුවන් කියලා? මා දන්නේ ඊතලයක් යම් තැනක වැදුනොත් එතන වැටෙනවා කියන්නයි. නමුත් විසපෙව් ඊතලයේ සංකේතවත් කරනු ලබන්නේ නින්දාව නම්. ඒ නින්දාව තමාත් මමත්වේ නැති පුද්ගලයා බාර ගන්න නැති විට නින්දා කළ පුද්ගලයාට ආපහු යාමයි ඒ සංකේතවත් කරනු ලබන්නේ ආපහු ගියයි කියලා. එහෙම නැත්නම් මේ බාහිර ඊතල කතාවක් නෙවෙයි පෙන්වන්නේ. බලන්න ඔබ කල්පනා කරලා ඔබට ආක්‍රෝෂ පරිභව කරන විට යම් පුද්ගලෙක් ඒවා විසපෙව් ඊතල වලට වඩා වදින්නේ නැද්ද තදට? මෙන්න මේ වැදීම බාර ගැනීම. ඒ බාර ගැනීම තුල තමයි බාර ගන්නා නැත්තම් බාර ගැනීමමයි මම කියන්නේ. එබැවින් මේ සංසාරගත ගමනේදී නිත්‍ය සුඛ ආත්මණං වූ වැරදි සංකල්පයකට මැදි වුණ සියලු දෙනා මේ ලෝකේ දුක් විඳින්න ඕන නැති කාරණා ටිකක් නිසා දුක් විඳිනවා. මේකයි තේරුම් ගන්න අවශ්‍යකමක් තිබෙන්නේ. අන්න අසුත පුතග්ජනයයි කියන ස්වභාවයේ මේ සිද්ධිය පවතින්නේ. ඔවුන්ට කොහොමත්ම මොනතරම් දියුණු වුණත් මේ ස්වභාවයන් තේරුම් ගන්න බැරි වුණාම ඔහු බාර ගන්නවා. ආයෙත් අපි තේරුම් ගන්න එක ලාභේදී ලාභේ මම, අලාභේදී අලාභේ මම, නින්දාවේදී නින්දාව මම, ප්‍රශංසාවේදී ප්‍රශංසාව මම, ආයසේදී ආයස මම, යසසේදී යසස මම, සැපේදී සැප මම, දුකේදී දුක මම. අන්න අටලෝ දහම පෙරලෙනවා කියලා කියන්නේ මේ එකකවත් ඉන්න පුළුවන් කමක් නැහැ. අසස්සතෝ විපරිණාම ධම්මෝති. සාස්තත නෑ, සදාකාලික නෑ, නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ ගාථාව මාගත්ත ගාථාව අපි උත්ෙන්ද ගනිමු. ලාභෝ අලාභෝ ආයසෝ යසෝස්ය නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං. මේ කාරණා ඒතේ අනිච්චා. මේවා සත්‍ය නිට්ටය සදාකාලික නැත්තව මම නෙවෙයි. අසස්සතෝ සත්‍ය නැහැ, නිට්ටය නැහැ, සදාකාලික නැහැ, නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙන දේවල් ඔබ නිරන්තරයෙන් වෙනස් නොවෙන්න බාර ගැනීමට තමයි කියන්නේ නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම කියන එක. ඒ නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමේදී තමයි කෙනෙකුට ඒවා නිසා ඇති වෙන කම්පනීය දුක හටගන්නේ. දැන් ඉතින් අසුත පුතග්ජනයා මේවා සම්බන්ධයෙන් මට ලාභයක් ඉපදුනා, මට අලාභයක් ඉපදුනා, මට සැපතක් ඉපදුනා. ඒවා හේතුඵල ධමයක් වශයෙන් දකින්න ඕන. බැවින් ඒවා බාර අරගෙන දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා දිවා රාත්‍රී දෙකේ. මෙන්න බුදු පියාණන් වහන්සේ වදාළ මිනිසා විඳින දුක. නමුත් මෙහි පෙන්වනු ලබන්නේ උන්වහන්සේ මේක Taman විසින් හදාගෙන වැරදි ආකාරයකට පරිහරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන දෙයක් කියලා. අපි හිතමුකෝ අපි රත් වෙච්ච යකඩයක් අල්ලනවායි කියලා. එතකොට අත දැවෙනව නැත්නම් පිච්චෙනවා කියලා අපි කියනවා. අපි කියමුකෝ අධික සීතල සහිත අයිස් කුට්ටියක් අල්ලනවායි කියලා. එවිටත් දැවෙනවා වගේ දැනෙනවානේ, අතහරින්න හිතෙනවානේ. ඒ කියන්නේ අධික උණුසුමත් අපි දවන සුළුයි, අධික සීතලත් දවන සුළුයි. හොඳයි, අධික උණුසුමත් නැත්නම් සීතලත් නැත්නම් මධ්‍යස්ථ ප්‍රමාදයේදී දෙකේම දැවීම නැහැ. අන්න ඒ වගේ තේරුම් ගන්න මේ ලාභාලාභ සැප නින්දා ප්‍රශංසා පැහැදිලි කිරීමේදී මම මේ ඉදිරියට එන්නේ රටේ තොටේ සූර්ය මංගල්‍ය සමය නිසා එහි පවතින සම්ප්‍රදායික උදාහරණයක් ඔස්සේ මේක පැහැදිලි කරන්නම්. අපටත් ළමා කාලේදී අවුරුදු 8 10 විතර කාලේ සමහර තාත්තලව හදලා දීලා තියෙන්නේ ඇති. අපි ඒකට කියනවා ඔන්චිල්ලාව කියලා. ඔබ දැකලා තිබෙනවද ඔන්චිල්ලාවේ භ්‍රමණේ නැත්තම් දෙපැත්තට යන්නේක? යම්තා ප්‍රමාණයකට එක පැත්තකට තල්ලු කරොත් ඒහා ප්‍රමාණයට අනිත් පැත්තට යනවාමයි. මැද නතර කරන්න බෑ කවදාවත්. යම්තා ප්‍රමාණයකට ඒ පැත්තට ගියා නම් ඒහා සමාන ප්‍රමාණයක් අනිත් පැත්තට යනවාමයි. මේක කවදා හරි නතර වෙනවනම් නතර වෙන්නේ මැද ඇරුණාම ඉස්සරහා පැත්තේ හෝ පසුපස පැත්තේ නවත්තන්න බෑනේ. ගන්න මේ දෙපස ලාභය සහ අලාභය කියලා. ඔබ ලාභයේදී යම්තාක් උදම් වෙනවාද, අලාභයේදී ඔබට එහා ප්‍රමාණයක් දුක් වෙන්න සිදු වෙනවා. ඔබ නින්දාවේදී යම්තාක් දුක් වෙනවාද, ප්‍රශංසාවේ යම්තාක් ඔබ උඩම් මනනවාද, නින්දාවේදී ඒ තාක් දුක් වෙන්න සිදු වෙනවා. ඔබ සැපතේදී යම්තාක් උදම් මනනවාද, දුකේදී ඔබට එහා ප්‍රමාණයක් දුක් වෙන්න සිදු වෙනවා. ඇයි? මේ දෙකම අන්ත දෙකක්. අන්තවාදී. එබැවින් බුදු පියාණන් වහන්සේ මේ ලාභය, අලාභය, සැප දුක, නින්දා ප්‍රශංසා යසාස කියනා වූ අන්ත අටට ගිහින්
ඒ වයින් මම හදාන ජීවිතය සැප හොයන්න එපයි කියලා වදාරනවා. කොතනද හොඳ තැන? දෙපැත්තම භ්‍රමණය වෙන්නේ නැත්නම් මැදට ආවම මැද නතර වෙනවනේ. බුදු සමයේ පවතින ලස්සන වචනයක් උපේක්ෂාව. මධ්‍යස්ථ බව. උපේක්ෂාව කියන එකෙන් පෙන්වන්නේ ඒ එකක්වත් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නෙ නැත්නම්. ඒ දෙපැත්තෙම කම්පාව නැහැ. නමුත් මෙය එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ප්‍රතිපදාවක්. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැමදෙනාම කරගත්ත වරදින් අතමිදීම සඳහා අනුගමනය කළ ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාවේදී දැන් අන්තයටම ධාවනීය වී තිබෙනා වූ මේ ඔන්චිල්ලාව තල්ලු කිරීම නතර කරොත් ක්‍රමක්‍රමයෙන් වේගය අඩු වෙමින් ඇවිදින් නතර වෙනවා විනා එක දවසකට නතර වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ මේ ක්‍රමක්‍රමයෙන් වේගය අඩු කිරීමේ ප්‍රතිපදාවකට අපි එන්න ඕන. දෑතට දෙපසට ධාවනය වෙන ඔන්චිල්ලාව වගේ ලාභාලාභ දෙපසට ගොස් කරන කම්පණය නතර කර ගැනීම සඳහා මැදට එන්න ඕන. මේ මැදට එන්නට අර කිව්ව අසුත පු탁ජනයාට පුළුවන් කමක් නැහැ. අදක තබා ගන්න. ඒ වගේම අසුත පු탁ජන භාවය තුළ මොනතරම් සැපහෙව්වත් ජීවිතයේ දුකකින් කෙලවර වෙන්නේ මෙන්න මේ දැක්මේ වරද නිසා. අපි ඒකට යලිත් මතක් කරනු ලබනවා. ඒ තැන්හිදී ඒ දේවල් දැඩිව ගැනීම නිසා ලාභය මම නම් මම මගේ ආත්ම. අලාභය මම නම් මම මගේ ආත්ම. නින්දාව මම නම් මම මගේ ආත්ම. මේ හැම එකක් තුළම තියෙන්නේ නিত্য සුඛාත්ම සංකල්පේවත් ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තානම් වූ වැරදි ග්‍රහණය. මෙන්න මේකයි අසුත පු탁ජන භාවය කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. දැන් අපි ගන්න වෙනවා නම් සුතවත් අරිය ශ්‍රාවකයාට මේ කාරණා ඉපදුනහම කොහොමද සිදු වෙන්නේ කියලා තේරුම් ගන්නට. ඔහුටත් මේ ලාභාලාභ දුක් නින්දා උපදිනවනේ. සෝ ඉතිපටි සංචික්කති වන්න ඔහු හිතන්නේ මෙහෙමයි. ඔහුට කල්පනා වෙනවා. ඔහු මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම දන්න කෙනෙක්. ලාභය කියන එක බාහිර සිදුවීමක් නිසා මගේ හිත හටගත්තු චෛතසිකයක්. එය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ කියන්නේ එය අල්ලගන්න නැත්තම් මම නෙවෙයි, එහෙනම් මෙය මගේ නෙවෙයි, එහෙනම් මගේ ආත්මය නෙවෙයි. අන්න මේ අල්ලා ගැනීමේදී තමයි දුක් වලට හේතු ඉතුරු වෙන්නේ. අල්ලා නොගැනීමේදී එය යලිත් වද බන්ධනයකටපත් වෙන්නට හේතු ඉතුරු නොකර අපේ සිතින් සේදී යනවා. අවසන් වී යනවා. මෙන්න මේ ඉතිරි නැතුව අවසන් වෙන එකට තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යවත් ධර්මය කියලා දේශනා කරලා තිබෙන්නේ. ඒකට ඔබ තේරුම් ගත යුතුයි අනිත්‍ය වියුත්තේ බාහිර ලෝකයේ තියෙන වතු පිටි ඉඩකඩම් ගෙවල් දොරවල් ආදී කොට ඇති බාහිර වස්තු නෙවෙයි. ලෝකයා සලකනු ලබන්නේ බාහිරයේ තියෙන වස්තුන් වල ඇතිවීම නැතිවීම අනිත්‍ය වශයෙන්. කවදාවත් එසේ දැක්කාට දුකින් මිදීමක් සිදුවන්නේ නැහැ. ඒ බෞද්ධයෝ දැනගන්න ඕන කරුණක් නෙවෙයි. ලෝකේ ඉන්න හැමදෙනාම දන්නවා මේ බාහිර ලෝකේ වස්තුන් ඇති වෙනවා, පවතිනවා, විනාශ වෙනවායි කියන එක. නමුත් බුදු පියාණන් වහන්සේ ලෝට හොයාගත්ත ධර්මයේ සාරාංශය වන්නේ සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි. ඒ සංස්කාරයන් යනු බාහිරයේ තිබෙන ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකේ නෙවෙයි. ලාභයේදී ලාභය සංඛාරයක් වන්නේ. අලාභයේදී අලාභය සංඛාරයක් වන්නේ. මේ සංඛාර ස්වභාවය විග්‍රහ කිරීමේදී මා මේ තව වචනයක් යොදනවා. ඒ තමයි මේ කාරණා එකක් අපුඤ්ඤාභි සංඛාර, එකක් පුඤ්ඤාභි සංඛාර, එකක් ආනිජ්ජාභි සංඛාර වශයෙන් බෙදා තිබෙනවා ත්‍රිපිටකය තුළ. සංඛාර තුනක්. එතකොට මෙන්න මේ සංඛාරයන්ගේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම පෘථග්ජන පුද්ගලයා විසින් සසරේදී කරන වරදක්. එබැවින් ඔහු පිටපස මේ දුක එනවා. මේන් අතමිදීම සඳහා උන්වහන්සේ පැහැදිලි කර වදාරනු ලබනවා. එහෙමනම් එබඳු දේවල් ආවහම බාරගන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව අපි කියනවා අල්ලලා දාන්න කියලා. අතෑරලා දාන්න කියලා කියනවා. ඒ කියන්නේ අපි ඒක හේතුඵල වශයෙන් දකිනවා නම් මේ හිතේ හටගන්නා ස්වභාවයක්, ඕනෑම ස්වභාවයක් හටගස්සනේ නැති වී යනවා. ඒක අපි ලබා තිබෙන භාග්‍යයක්. අපට එබැවින් ඕනෑම කරුණකින් මොහතකින් මිදෙන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් තේරුම් ගන්න මේ අනුරුජ්‍යති පටිවිරුජ්‍යති කියන ස්වභාවය උපදින්නේ ඒවා පිළිබඳව අපි කිසියම් මතයක් හදා ගන්නවා. ළමා කාලේ පටන් ධර්මයේ නොතේරුනේ අන්තාක්කල්. මේ මතය අපේ චිත්තසංතානගතව පවතිනවා. එතකොට අතීතයක්ය. මෙන්න මේ චිත්තසංතානගත පවතින කොටසට පේනවා තණ්හානුසය කියලා.
නැත්නම් ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය කියලා කියනවා. මෙන්න අතීතයෙන් එන නිසා තමයි ගැටීමක් හටගන්නේ. ඔබට යම් මොහතක වර්තමාන සිදුවීමට මුහුණ දෙන්න හැකියාවක් නැත්නම් ඔබට ඊට සම්බන්ධ ප්‍රත්‍යක්ෂයක් නැත්නම් වෙනත් මතයක් තිබෙනවා. ඒ මතය ඔබ විසින් කලින් හදාගත් එකක්. ඒ මතය නිසා ඔබ වර්තමානයේ සමග ගැටෙනවා. මේක කාලගුණය සමග වෙන්න පුළුවන්, ගොවිතැන සමග වෙන්න පුළුවන්, වීමිල සමග වෙන්න පුළුවන්, දේශපාලනය සමග වෙන්න පුළුවන්, ඕනෑම දෙයක් සමග වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමග වෙන්න පුළුවන්. Taman ස්ථාවර මතයක ඉන්නවා නම් ඊටින් පරිබාහිරව සිදුවන විට ගැටෙන්න සිදු වෙනවා. නමුත් වෙනස් වෙන ධර්මතාවයන් ලෝකේ පවතින්නේ. අපි අකමැති ස්වභාවය වෙනස් වන්නේ නැද්ද? අපි කැමති ස්වභාවය වෙනස් වන්නේ නැද්ද? කැමති ස්වභාවයේ සදාකාලිකව තියාගන්නත් බෑ. අකමැති ස්වභාවය සදාකාලිකව පවතින්නේත් නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ වදාරන්නේ මේ හැම එකක්ම අල්ලා ගැනීමෙන් තොර වෙන්න. අල්ලා ගැනීමෙන් තොර වුණාමයි දුකින් මුදන්න පුළුවන් වෙන්නේ. මේ පිළිබඳව තව වචනයක් තිබෙනවා විස්තර නොකරන. ඔය ත්‍රිපිටකයේ පවතින අංගුත්තර නිකායේ පඨම සහ ဒုတိ ය උපාදා පරිත්තස්ස කියලා සූත්‍ර දෙකක්. ඒ සූත්‍ර දෙකේ පවතිනවා උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච කියලා ලස්සන වචනයක්. මහණෙනි අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා කරමි. මේක වෙනම දවසක කතා කරන්න ඕන කරුණක්. නමුත් මෙතෙන්ට අදාළ නිසා මා ගත්තේ. අන්න අර අරමුණ ලාභයේ වශයෙන් අල්ලාගත්තාම බාරගත්තාම ඒ අල්ලාගත්තා. එතකොට ඒක මම වුණා, මගේ නම් මගේ ආත්ම වුණා. මගේ ආත්මයම තුළ ඒ බඳු ලාභයකට තියෙන ඇල්ම හේතු වෙලා ශේෂය ඉතුරු වෙනවා. අලාභයේදී නම් ඒක අල්ලාගත්තාම මගේ ආත්ම වුණාම ඒකේ අකමැත්ත ශේෂ වෙලා ඉතුරු වෙනවා. අන්න අල්ලාගත්තම යලි හට ගන්නට හේතු හිතේ සැඟ වෙනවා. මෙන්න මේ තණ්හා අනුසයෙන් එන කාරණේ නිසා තමයි කෙනෙකුට දුක් ගෙනත් දෙන්නේ. එබැවින් අල්ලා නොගැනීම කරන්නේ කොහොමද? අන්න අසුත පුතග්ජනයා කියන කෙනා මේ හැම එකක්ම අල්ලාගෙන. අතින් නෙවෙයි මෙතන අරමුණ මමකට මගේ ආත්මකට ගැනීමටයි අල්ලා ගැනීම කියලා කියන්නේ. එවිට එතන ඔහු බැඳෙන්නේ නිත්සුකාත්මනං වූ වැරදි සංකල්පයට. මෙබැවින් නිත්සුකාත්ම සංකල්පයේ ජීවත් වන්නා මේ ජීවිතය තුළ කොතන කොහේ හිටියත් දුක් විඳිනවාමයි. එයින් ඔබ අත මිදෙන්න කටයුතු කරන්න වෙනවා. අන්න ඒ විට අර එක්රස් කරගත්ත දේවල් ආපහු ටිකෙන් ටික බැහැර කරන්න සිදු වෙනවා. මේ පිළිබඳ ලස්සන උදාහරණයක් තියෙනවා. ඒකත් කියන්නම් තේරුම් ගන්න පහසු වෙන්නට. මේක තියෙන්නේ සංයෝජන නම් සූත්‍රයක. නමුත් අවසන් පදයේ පමණයි පැහැදිලි කරන්නේ මම මේ මොහොතේ. ඒක තේරුම් ගන්නට අවශ්‍ය නිසා බුදු පියාණන් වහන්සේ හරි ලස්සන උදාහරණයක් පෙන්නලා තිබෙනවා. ඔබ කල්පනා කරන්න පහන් දැල්ලක් පිළිබඳව. පහන් දැල්ල දැල්ලෙන්නේ කුමකින්ද? ඒ පහන් වැටිය සහ ඉන්ධන හේවත් තෙල් තිබෙන නිසා. කලින් කාලේ පුරුෂයෙක් මේ පහනට තෙල් සහ වැටිය බහලන්නේ නම් දැල්ලට ආහාර ලැබෙන බැවින් දැල්ල නොනිවි පවතිනවා නේද? අන්න මේ කලින් කාලට මේ පහනට තෙල් සහ වැටිය බහලන්නා වගේ තමයි අසුත පුතග්ජනයා ලාභයේදී අලාභයේදී සැපතේදී දුකේදී හැම එකක්ම මමකට මගේකට ගන්නේ නම් ඒ තෙල් සහ වැටිය දානවා. එබැවින් නැවතත් මේ දුක් රස හුට හට ගන්නවා. බුදු පියාණන් වහන්සේ වදාහරනු ලබනවා යමෙකුට පුළුවනි නම් බහලා තිබෙන්නා වූ තෙල් වලින් සහ වැටියෙන් දැල් වෙනට හරින් සහ අලුතින් මේකට තෙල් සහ වැටියක් එකතු නොකර සිටින්නට. එවිට අර ඇතුළත තිබෙන්නා වූ තෙල් සහ වැටි ඉවරීමෙන් මේ දැල්ල නිවි යනවා නේද? අපිට කරන්න තියෙන කරුණ තමයි අලුතෙන් තෙල් සහ වැටියක් බහලන්න නැතුව ඉන්න එක. ධර්මයේ තේරෙන විට මේකට දුක් හට ගන්න හේතු ගොඩක් අපි එකතු කරලා තියෙනවා. ඒ නිසා අපිට එක දවසකින් මේ අකම්පිත ස්වභාවය ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ. අපට අල්ලා නොගැනීම තුළ අන්න අපේ සිතෙහි මේ ලාභය මම නොවෙනවා. එතකොට අනිත්‍යයි. එහෙනම් මගේ නොවෙනවා. එහෙනම් දුක්ඛයි. එහෙනම් මගේ ආත්ම වෙනවා අනාත්මයි. තේරුම් ගත යුතු වැදගත්ම කරුණ තමයි ලාභයේදී ලාභය අනිත් දුක්ඛ අනාත්මයි. අලාභයේදී අලාභය අනිත් දුක්ඛ අනාත්මයි. සැපතේදී සැප අනිත් දුක්ඛ අනාත්මයි. දුකේදී දුක අනිත් දුක්ඛ අනාත්මයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ සිතේ උපදින හැඟීම් වල සැබෑ ලක්ෂණයක්. මේට එරෙහිවීම තමයි බුදු පියාණන් වහන්සේගේ ආවාදාන ශාසනා නොලැබූ මේ සමාජය කරලා තිබෙන්නේ. ඔවුන් ඒ වෙනුවට ස්වකීය මතයක්, Tamanට අවශ්‍ය පෞද්ගලික මතයක් ගොඩනගා ගන්න ලබනවා. Tamanට රුචි පරිදි. Tamanට රුචි පරිදි කියන එක බොහෝ විස්තර කළ යුතු දෙයක්. සාමාන්‍යයෙන් තේරුම් ගන්න ගීතයක් සම්බන්ධයෙන්. ගීතයක් සම්බන්ධයෙන් රස වින්දනය ගත්තම ඒ ගීතයේම රස නීරස වශයෙන් විඳිනාය නැද්ද? එකම ගීතයයි. නමුත් ඔහුගේ රස වින්දන ශක්තියට අනුව ඇතමෙකුට මිහිරි දෙයක්, ඇතමෙකුට කරදරයක්.
අන්න ඒ වගේ මේ අල්ලා ගැනීම කියන එක තම තමන්ට පෞද්ගලිකයි. පෞද්ගලික මට්ටමින් තමයි මේවා සමග ඇලෙන්නේ ගැටෙන්නේ. මෙන්න මේ ඇලීම ගැටීම තුල හටගන්නා වූ මුලාවට තමයි මම කියන්නේ. ඒ විට ඇලීම සමග මුලාව, ගැටීම සමග මුලාව. ඇලීම සමග මුලාවට කියනවා ලෝභ මෝහ, ගැටීම සමග මුලාවට කියනවා ද්වේෂ මෝහ කියන්නේ. දැන් මේ අරමුණේදී ඇලීම සහ මුලාව සහ ගැටීම මුලාවේදී ඇලීම මමයි මගේ, ගැටීම මමයි මගේ. මෙන්න මේ ස්වභාවය තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. දැන් ඉතින් මේන අතමෙදෙන්න කුමක් කළ යුතුද? අන්න ඒ තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. දැන් අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම භාවිතා කරන්ට වෙනවා. අන්න සුතවත් අරිය ශාවකෙක් බවට පත් වුනහම අන්න අර අරමුණු වලදී ඊට පස්සේ අර අපි කතා කළා වූ ඇලෙන ස්වභාවය. ඒ ලාභ අලාභ කාරණාවලදී ඒ ඇතිවන ඇලෙන ස්වභාවයක් ඇතිවන්නේ නැහැ. ඇලෙන ස්වභාවයක් ඇති නොවෙන්නට මොකද වෙන්නේ? ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැති වුනහම ඇලෙන්න ගැටෙන්න හේතු සිතින් ඉවත් වී යනු ලබනවා ටිකෙන් ටික. එතකොට න අනුරුජ්ජති න පටිවිරුජ්ජති. ඔහු ඇලෙන්නෙත් නැහැ, ප්‍රතිවිරුද්ධ වන්නෙත් නැහැ. ඇලෙන්නෙත් නැත්නම් ප්‍රතිවිරුද්ධ නැත්නම් ඒ ප්‍රතිපදාව දිගින් දිගට යන විට ඒ දුක් උපදවන්න තියෙන හේතු සිතින් ඉවත් වී යාම තුළ දුක් උපදින්න තියෙන හිතේ නැති නිසා සංසුන් වෙනවා. ඒ විට බාහිර ලෝකයේ ලාභාලාභ සැප දුක් ප්‍රශංසා මොනවා ආවත් ඒවා බාර ගන්න කෙනෙක් මතයක් දෘෂ්ටියක් Taman ළඟ නැති විට අන්න අර මමත්වෙන් තොර, මම කියන මුලාවෙන් තොර මධ්‍යස්ථ ස්වභාවයට එන්න පුළුවන් වෙනවා. දැන් උන්චිල්ලාව දෙපැත්තට හැදෙන එක නතර වී මැද නතර වෙනවා වගේ ලාභයත් අලාභයත් දෙකම උපේක්ෂාව හොයාගත වෙනවා. බාර ගන්නා නැහැ කියලා මේකට කියන්නේ. බාර ගන්නා නැහැ කියන්නේ කතා කරන්නේ නැහැ කියන එක නෙමෙයි. බාර ගන්නා නැහැ කියන්නේ ශරීරයක් නැහැ කියන එක නෙමෙයි. මම නැමැති මුලාව ස්කන්ධ පංචකයෙන් බැහැරෝ විට බුදු පියාණන් වහන්සේ වදාරන්නා වූ ලෝක උත්තර නම් වූ සෝයතන හොයන්න පුළුවන් වෙනවා. මෙන්න මේ தත්වයන් තේරුම් ගැනීම සඳහා ඔබ ධර්ම ශ්‍රවණය කරන්නට වෙනවා. ධර්ම ශ්‍රවණය කරයින් පසු ඔබ දුකටපත් වුණ ආකාරය ඔබට වටහා ගන්න පුළුවන් වෙනවා. ඒ නිත්සුකාත්මකට ගැනීමේ වරද නිසා. ඒ නිවීමට නම් ඔබ අනිත්සුකානාත්ම නැවති බුද්ධ වචනේ පෙන්වන ධර්ම භාවිතා කරන්නට වෙනවා. ධම්ම කියන්නේ එයයි. ධම්මං සරණං ගච්ඡාමි යන්නේ අර්ථය එයයි. සසර දුකින් මිදීමට මේ සූත්‍ර ධර්මයට අනුව ගත් කල සියලුම සංස්කාර ධර්මයන් නේතං මම නේතෝ හමස්සින්න මේසෝ අත්තා. ඒවත් අල්ලා නොගැනීම නැමැති ධහම සරණ කරගන්නට වෙනවා. එවිට කර්ම රැස්වීම වෙනකොට කර්මක්ෂයම ආරම්භ වෙනවා. අල්ලා ගැනීම වෙනකොට අල්ලා නොගැනීම ආරම්භ වෙනවා. කම්පණයටපත් වීම වෙනකොට කම්පණිය දුරු වීම සිදු වෙනවා. එබඳු තත්ත්වයකදී ඔබට තේරෙවි වෙනදා මම කලබල වෙන, වෙනදා කම්පන වෙන, වෙනදා දුකටපත් වෙන කාරණා නිසා අද මං කම්පනයක් නැතුව ඉන්නවා නේද කියනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න පුළුවන් වෙවි. එක දවසකින් නෙවෙයි අනුගමනීය ක්‍රියාමාර්ගයක් තුළින්. එසේ අනුගමනීය ක්‍රියාමාර්ගයක් තුළ ඔබ හොයාගත්ත ජීවිතයේ මේ සැනසීම ළඟා කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාවද උපයෝගී කොට ගන්නා ලෙස ඔබට මතක් කරනු ලබනවා. තවදුරටත් අපි මේ කරුණු පැහැදිලි කරන්නට වෙනත් ආකාරයෙන් ධර්මදේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කරුණු තේරුම් ගැනීම තුළින් ඔබට පුළුවන් වේවි තමා තේරුම් අරගෙන තමා දුකටපත් වෙන මේ කරදරයෙන් තමාට අත මිදීම සඳහා. ඒ සඳහා ඔබට මතුවෙන යම් යම් ආකාරයේ ගැටලු නැත්නම් ප්‍රශ්න නැත්නම් ඒ පිළිබඳව අපි ඉදිරියට කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්න කල්පනා කරනු ලබනවා. ඔබට පිළිතුරු සපයා දීම සඳහා. නිශ්චිත තීරණයක් නැති වුණත් ඒ පිළිබඳව අපේ අදහසක් තිබෙනවා ඉදිරියේදී ඔබට මේ ඉඩ කර ලබා දීම සඳහා. එබැවින් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළ ලබාගත් අවබෝධය ඔබ හැම දිනාගේ ජීවිත මෙලොව වශයෙන් අකම්පිත කිරීමට හේතු වේවා. රැකියාදී කටයුතු වල ඇතිවෙනා වූ කම්පනයන් දරා ගන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා. ඒ වගේම ඔබ අතර පවතිනා වූ සම්බන්ධතා ශක්තිමත් කර ගන්නට ලැබේවා. මේ සම්බන්ධතා පළුදු වෙන එක නෙමේ සමාජයේ සිදු වෙන්නේ. නෑ, පළුදු නොවන සම්බන්ධතා වශයෙන් යහපත් ගොඩනගීමට අවස්ථාව ලැබසල්සේවා. ඔබගේ මෙලොව ජීවිතයේ වාසනාවන්ත වේවා. යහපත් වූ අනාගත බලාපොරොත්තු ඉටු වේවා. රැකියාදී කටයුතු සාර්ථක වේවා. පවතිනා වූ රෝග පීඩා අවම කර ගන්නට අවශ්‍ය ආශිර්වාදය ලැබේවා. බුද්ධාදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනය ලැබී අප මේ පැහැදිලි කරන්න උත්සාහ කළා වූ ත්‍රිලක්ෂණය කියන බුද්ධ වචනේ ගැඹුර වටහා ගන්නට අවශ්‍ය අවබෝධය ලැබෙන විටදී ඔබ හැමදිනාටම සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයින් සැනසෙන්නට මේ ආනිසංසයන් මේ අවබෝධයන් හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.